2017 A-level paper එකේ සමාගම් ගානයි මේ හදන්නේ. ඩිලාර පොදු සමාගමේ ගාන. එතකොට ඉල්ලනවා සාමාන්‍ය විදිහටම ආදායම් ප්‍රකාශය, ඊළඟට ඒක රූල් කරුවා හිමිකරණ සියම් ප්‍රකාශය, ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, සටහන් එක්ක රූල් කරුවා අපි දැන් දන්නවා ආකෘති සටහන් ටික, ඊළඟට පෙරවැඩ ටික. ගාන හදන්නේ දහස් වලින්. ඒක හින්දා අමතක නොකර හදන ආදායම් ප්‍රකාශ, මූල්‍ය තත්ත්ව ප්‍රකාශ, හිමිකරණ සියම් ප්‍රකාශ, පෙරවැඩ ගිණුම් කරන සටහන් වලත් රුපියල් 1000 කියලා අනිවාර්යෙන්ම ලියන්න. හරි, අපි ගාන පටන් ගමු. පළවෙනි ගැළපිල්ල 2017 3:30ක දිනට භාණ්ඩ තොගවල පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය පහත පරිදි වේ කියලා අපිට නිකන් ළමයි දීලා තියෙනවා. නිෂ්පාදිත භාණ්ඩ වල පිරිවැයයි ඊට අදාළ ශුද්ධ උපලබ්ධි අගයයි, මිලදීගත් භාණ්ඩ වල පිරිවැයයි ඊට අදාළ ශුද්ධ උපලබ්ධි අගයයි. දැන් එච්චරයි දීලා තියෙන්නේ. මේ තොගය ගලපන්නේ අයිතම ක්‍රමයටද එහෙම නැත්නම් කාණ්ඩ ක්‍රමයටද? ඒ මොකුත් පිළිබඳව ළමයි මෙයාලා සටහනක් අපිට දෙන්නේ නැහැ. ඔය ටික විතරයි දෙන්නේ. හරි, එතකොට දැන් අපි මොකද කරන්න කියලා අපිට දැන් උතන ප්‍රශ්නාර්ථයක්නේ. එතකොට අපි මොකද කරන්නේ? ඇත්තටම මොකද කරන්නේ මේ අවස්ථාවේදී? මේක ගලපන්නේ මොන ක්‍රමයකටද? අයිටම් ක්‍රමයකටද? ශුද්ධ උපලබ්ධි දක්වා කපා හරින අයිටම් ක්‍රමයකටද? එහෙම නැත්නම් කාණ්ඩ ක්‍රමයකටද? ප්‍රශ්නයක්නේ. හරි, අපි දැන් මේ ප්‍රශ්නේ විසඳගමු. මං පෙරවැඩ වලට යන්න. ඊළඟට ළමයි මේ ගාන දිහා බලද්දී මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි, මේ ගාන දිහා බලද්දි ළමයි දැන් ඔයාගේ තොගය බලන්න ශේෂ පෙරෙක්සුමේ අමුද්‍රව්‍යයක් තියෙනවානේ. ඊළඟට පල්ලෙහා නිමි භාණ්ඩ ගැනත් කතා කරනවා. එතකොට තොගය ළමයි ඔයාට පේනවාද කෑලි දෙකකින් හැදෙන්නේ. කියන්නේ නිමි හා අමුද්‍රව්‍ය. එතකොට ඔයාගේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තොගය විදිහට සටහනක් ගේන්න ඕන. මොකද තොගයේ තියෙන එක තොගයකින් විතරක් නෙමේ වර්ග දෙකකින්. ඒක නිසා මම මෙතෙන්ට දැන් ඔන්න තොගයට අපි සටහනක් දානවා, සටහන අංක 6. එතකොට මෙතෙන්ට සටහන අංක 6 දැම්මොත් ළමයි වෙළඳහා ලැබිය යුතු දෑ සටහන අංක 7 වෙනවා. අනෙකුත් ජංගවත්කම් සටහන අංක 8 වෙනවා. මුදල් හා මුදල් සමාන දෑ සටහන අංක 9 වෙනවා. ඊට පස්සේ අනෙකුත් ජංගවකින් සටහන අංක 10 වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේවත් වෙනස් වෙන්න ඕන. මෙතන සටහන අංක 6 මම දානවා. සටහන 6 තොගය. එතකොට මේක මේ ඉලක්කම් වෙනස් වෙන සටහන අංක 7, මේක සටහන අංක 8, මේක සටහන අංක 9, මුදල් හමුදා සමාන දෑ. ඊළඟට මේක සටහන අංක 10. හරි, දැන් අපි පළවෙනි ගැළපිල්ල ගැන සලකා බලමු. පළවෙනි ගැළපිල්ල ළමයි අපිට මෙන්න මෙහෙම දෙන්නේ. පිරිවැය දෙනවා, ශුද්ධ උපලබ්ධි අගය දෙනවා. ඊළඟට නිෂ්පාදිත භාණ්ඩ කියලා තියෙනවා. නිෂ්පාදිත අය තියෙන්නේ මිලදීගත්. ඔය විදිහට තමයි මෙයාලා භාණ්ඩ වර්ග කරලා තියෙන්නේ. මේක 1000යි, දහස් වලින් කියනවා. මේක 1300යි. මේක ශුද්ධ උපලබ්ධි අගය 1000යි. නිෂ්පාදිත භාණ්ඩ වල ශුද්ධ උපලබ්ධි අගය 1200යි. හරි, දැන් ළමයි ඒ කියන්නේ මෙයාලා මේ නිමි භාණ්ඩ සම්බන්ධයෙන් මේ තියෙන මේ භාණ්ඩ තොගවල පිරිවැය ශුද්ධ උපලබ්ධි අගය දීලා තියෙනවා. එතකොට මේ නිමි භාණ්ඩ මෙයාලා
නිමි භාණ්ඩ පිටිනුත් ගන්නවා. ඒ වගේම ව්‍යාපාරේ නිෂ්පාදනයත් කරනවා. එතකොට ඒ නිෂ්පාදිත භාණ්ඩවල පිරිවැය තමයි ඔය 1000 ශුද්ධ ප්ලස් දෙකේ තමයි 1200. පිටින් ගත්තු භාණ්ඩවල පිරිවැය තමයි 1300 ශුද්ධ ප්ලස් දෙකේ තමයි 1000. එතකොට දැන් අපි තොගයේ ශුද්ධ ප්ලස් දෙකයක් තියෙද්දි තොග කපා හැරීම කරන්නේ කාණ්ඩ ක්‍රමයටද අයිතම් ක්‍රමයටද කියලා මෙතනදී අඳුන ගන්න ඕනනේ. අඳුන ගන්න වෙන්නේ ළමයි ගානේ කියලා නැහැ. ඒකින්ද අපිට විදිහක් සාධාරණ විදිහක් හොයාගන්න වෙනවා. සාධාරණ විදිහ තමයි ළමයි අපිට කාණ්ඩ ක්‍රමයට මේක අඳුන ගන්න බෑ. කාණ්ඩ ක්‍රමයට ගන්නවා කියන්නේ ළමයි මේ සම්පූර්ණ කාණ්ඩයම නිමි කාණ්ඩයම අරගෙන මේක 2300යි මේකේ ශුද්ධ ප්ලස් දෙකේ 2200යි කියලා සලකලා මේක ගෙනියනවා ආදායම් ප්‍රකාශයට මේක ගෙනියන වඩා අඩුව ගෙන ශුද්ධ ප්ලස් දෙකේනේ මේ ගාන හැටියට මේ 2200 මූල්‍ය තත්ත්වයට ගෙනියනවා. නමුත් එහෙම ගන්න බෑ. මොකද ඒක සාධාරණ ක්‍රමයක් නෙමෙයි. මොකද මේ තොගය හැදිලා තියෙන ළමයි විවිධ අවස්ථා දෙකක් යටතේ. එකක් නිෂ්පාදිත තොගයක් අනිත් එක පිටින් ගත්ත තොගයක්. එහෙනම් මේක අගය කරන්න ඕන ළමයි අයිතම ක්‍රමයට. එහෙනම් අපි අයිතම ක්‍රමයට මූල්‍ය තත්ත්වයට යන්න ඕන ශුද්ධ උපලබ්ධකයේ මූල්‍ය තත්ත්වයට යන්න ඕන ශුද්ධ උපලබ්ධකයේ නෙමේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනියන අගය අපි ගමු. හරි. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්නේ පිරිවැය. දැන් අපි අයිතම් ක්‍රමයට ගනිද්දි ළමයි පිරිවැයයි ශුද්ධ උපලබ්ධකයේ කියන අගයන් දෙකෙන් වඩා අඩු අගය යන්නේ මූල්‍ය තත්ත්වයට. එතකොට මේ නිෂ්පාදිත භාණ්ඩ ගනිද්දි වඩා අඩු අගය වෙන්නේ 1000. ඊළඟට මිලදීගත් භාණ්ඩ වල වඩා අඩු අගය වෙන්නේ 1300 අතරින් 1000. එහෙනම් ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්නේ කීයද? නිමි තොගයේ විදිහට යන්නේ 2000යි. ආදායම් ප්‍රකාශයට යන්නේ කීයද? අපි ආදායම් ප්‍රකාශයට ගෙනියන්නේ කොහොමත් පිරිවැයගේ 2300යි. විකුණුම් පිරිවැය හොයද්දී. ඊළඟට ළමයි අපි බලනවා ආදායම් ප්‍රකාශයට දාන්නේ 2300නේ. මේක තමයි ආදායම් ප්‍රකාශයට යන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්නේ 2000යි. ඒ අගයන් දෙක අතර වෙනසක් තියෙනවද කියලා බලන්න. පැහැදිලිවම තියෙනවා. ඒ දෙක අතර වෙනස තියෙනවා ළමයි 300ක්. ඔන්න ඔය 300 අපි ඉගෙන ගන්නවා තොග කපා හැරීමක් විදිහට. එහෙනම් ඔන්න ඔය ගැළපිල්ලේදී එන දේවල්. එහෙනම් අපි මුලින්ම අපිට වියදම් විශ්ලේෂණයේ තියෙන හින්දා තොග කපා හැරීම ගෙනල්ලා දාමු. තොග කපා හැරීම 300යි වෙනත් වියදම් වල අපි දානවා. ඊට පස්සේ පිරිවැය ගෙනියනවා 2300 විකුණුම් පිරිවැය හොයන තැනට. මෙන්න විකුණුම් පිරිවැය හොයන තැන අපි අඩු කළා අගතොගය 2300යි. ඊළඟට අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට තොගය විදිහට ගෙනියන්නේ ළමයි ඒ තොගය අපි හොයාගත්තානේ වඩා අඩු වගේ 2000යිනේ. එහෙනම් තොගයේ විදිහට අපි ලියනවා මෙතන නිමි තොගය 2000යි. දැනට ওই විදිහට තියෙනවා. මොකද අමුද්‍රව්‍යත් තව එන්න තියෙනවා. හරි. ওই විදිහට තමා ළමයි එතකොට ওই 2017 ගානේ පළවෙනි ගැළපිල්ල එන්න ඕන. මේකේ මගේ ටියුට් එකේ මේ ලියවිලා නැති වුණාට ළමයි පේපර් එකේ තියෙනවා තොගාගේ කිරීමේදී නිෂ්පාදිත භාණ්ඩ හා මිලදීගත් භාණ්ඩ වෙන වෙනම සලකා බලයි කියලා අපිට ගානේ කියලා තියෙනවා. එතකොට ළමයි එහෙනම් මෙයාලා ඒක අයිටම් ක්‍රමය කියලා ගානේ පැහැදිලිව කියලා තියෙනවා. මගේ උතන මේ ලියවිලා නැති වුණාට අපිට ගානේ කියනවා. හරි. නැති වුණත් අපිට මේක ගන්න වෙන්නේ අයිටම් ක්‍රමයට තමයි. මොකද ඒක ළමයි භාණ්ඩ ස්වභාවයන් දෙකක්නේ. එතකොට අපි එහෙමයි සලකන්නේ. හැමතිස්සෙම අයිතම ක්‍රමයට කියලා නැත්නම් අයිතම් ක්‍රමයට ගන්නවා කියලා නැහැ ළමයි. ඒක භාණ්ඩයේ ස්වභාවය දිහා බලලා, ඒ කියන්නේ ඒක කොහොමද ඇති වුනේ කියලා බලලායි අපි තීරණය කරන්නේ. ඒක සාමාන්‍ය තාර්කික තීරණයක් වගේ දෙයක්. බැරි වෙලාවත් විභාගෙදී එහෙම තිබුණොත් මේ මොන ක්‍රමයකටද අගය කරන්න කියලා තිබ්බේ නැත්නම් පැහැදිලිව කොහෙවත් තැනක ඔයා හිතන්නකො කාණ්ඩ ක්‍රමයට ගත්තා කියලා. එතකොට ඔයා අනිවාර්යයෙන්ම පේපර් එක ලියද්දි සටහනක් විදිහට කොහෙන් හරි තැනකින් ලියන්න ඔය තොග සටහන් තැන තිබ්බත් කමන්නේ. තොගේ අගේ කිරීම පිළිබඳ අභ්‍යාසයේදී නොමැති නිසා කාණ්ඩ ක්‍රමයට තොග අගය කරන ලදී කියලා ඔයා ලියන්න. ඒක ඔයාගේ ගැළවීම. එහෙම ලියන්න පුළුවන් ළමයි. හැබැයි හැම දෙයක්ම ලියන්න බෑ. ගානේ මේ වගේ සාධාරණ අවස්ථාවක් යටතේ ඔයාලට හිතා ගන්න බැරිවොත් ඒක ලිව්වට ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේ ගානේ එහෙම ලියන්න වෙන්නේ නැහැ ළමයි. මොකද අපිට කියනවා තොගය මේ වෙම් සලකා බලයි කියලා. එතකොට ඒක හරි. ඊළඟට
අදාළ තැන්වලට අපි ගෙනihin දැම්මනේ දෙකම දෙවෙනි ගැළපිල්ලට එන්න 2017 3.31 අවසන් වර්ෂය සඳහා විගණන ගාස්තුව ලක්ෂ 6ක් වන අතර එයින් රුපියල් ලක්ෂ 4ක් වර්ෂය තුලදී ගෙවන ලදී. මෙම ගෙවූ මුදල පමණක් පරිපාලන වියදම් ලෙස හඳුනාගෙන තියෙනවා. වැරදිනේ ළමයි. පරිපාලන වියදම් විදිහට යන්න ඕන වර්ෂයට අදාළ මුළු ගාණ. එතකොට අපි මොකද කරලා තියෙන්නේ? මුදලින් ගෙවපු ගාණ විතරක් පරිපාලන වියදම් වල අඳුනගෙන මේ අපිට ගෙවන්න බැරි වුණු ගාණ නැත්තම් මුළු ගාණ නෙමෙයි අඳුනගෙන තියෙන්නේ. එහෙනම් අපි යනවා වියදම් විශ්ලේෂණයට. වියදම් විශ්ලේෂණයේ අපි දැන් බලනවා අය හොඳට ගැලපිලා ලක්ෂ 6යි වර්ෂයට අදාළ පරිපාලන වියදම් නමුත් ගෙවලා තියෙන්නේ මුදලින් ලක්ෂ 4යි. තව ගෙවන්න තියෙනවා ලක්ෂ 2ක්. ඒ ගෙවන්න තියෙන ගාණත් එකතු වුනහම දැන් පරිපාලන වියදම් අපි දාලා තියෙන ශේෂ පිරික්සුමේනේ. තියෙනවානේ පරිපාලන වියදම 8400යි. පරිපාලන වියදම් යටතේ දැම්ම 8400යි. ඊට පස්සේ මේ 8400 ඇතුලේ ළමයි විදුලිය තියෙනවා. මේ විගණන ගාස්තුව තියෙනවා. ඒක හරි. පරිපාලන වියදම් යට තමයි විගණන ගාස්තුව යන්න ඕන. නමුත් ළමයි විගණන ගාස්තුව විදිහට අපි දාලා තියෙන වර්ෂයට අදාළ ගානද? නෑ. ගෙවපු ගාන විතරයි. වර්ෂයට අදාළ ගාන එන්න නම් තව කීයක් එකතු වෙන්න ඕනද? 600යි මුළු ගාන ගෙවලා තියෙන 400. ඒ කියන්නේ තව 200ක් මේ වියදම් වලට එන්න ඕන. පරිපාලන වියදමට එන්න ඕන. එහෙනම් ළමයි ඒ ඉතුරු 200 අපි පරිපාලන වියදම් යටට ගෙනත් දානවා. එතන විගණන ගාස්තු කියලා ලියන්න. එතකොට අඩු ගාන තමා දාන්නේ විගණන ගාස්තු 200යි. ඊට පස්සේ මේ 200 ළමයි තව ගෙවන්න තියෙනවනේ නැත්තම් උපචිත වියදමක්නේ. ඒක නිසා අපි ජංගම වගකීම් යටතේ අනෙකුත් ජංගම වගකීම් යටතේ උපචිත විගණන ගාස්තු 200 ගෙනල්ලා දානවා. එතකොට එක ගැලපිල්ල ඉවරයි දෙවෙනි ගැලපිල්ලත් ඉවරයි. කමක් නැහැ 400ම අඩු කරලා එකපාරම විගණන ගාස්තු කියලා. ඒ කියන්නේ එතකොට පරිපාලන වියදම් යටතේ 400 අඩු කරලා එකපාරම 600 ගෙනල්ලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. කොහොම කෙරුවත් එකයි. ඊළඟට 3 ප්‍රවර්තන වර්ෂය තුලදී අධ්‍යක්ෂ පාරිශ්‍රමිකය ලෙස 2200ක් ගෙවා ඒ පරිපාලන වියදම් ලෙස හඳුනාගෙන නැත. අධ්‍යක්ෂ පාරිශ්‍රමිකය කියන ළමයි පරිපාලන වියදමක් තමයි. ඒක හරි. නමුත් අපි අඳුනගෙන තියෙන්නේ මොකද්ද? ගෙවපු ගාණ. අපිට කියනවා ප්‍රවර්තන වර්ෂයට අදාළ ගාණ 1800යි. ඒ කියන ළමයි ඔයාට තේරෙනවා ඇති වර්ෂයට අදාළ අධ්‍යක්ෂ පාරිශ්‍රමික 1800යි. නමුත් අපි ගෙවලා තියෙන්නේ 2200ක්. ඒතකොට ළමයි වැඩිපුර අපි වියදම විදියට අඳුනගෙන තියෙනවා ඉදිරියට කරපු 400ක අධ්‍යක්ෂ පාරිශ්‍රමික. එහෙනම් මේක අපි අපේ වියදම් වල 400 තියෙනවා මේ වැඩිපුර ගෙවපු 400. එහෙනම් ඒක අයින් කරන්න ඕන පරිපාලන වියදම් වලින්. ලියනවා මෙතන අධ්‍යක්ෂ පාරිශ්‍රමිකය කීයද ළමයි? වැඩිපුර තියෙනවා මේ පරිපාලන වියදම් වල 400ක්. ඒ 400 අපි අඩු කරනවා. පරිපාලන වියදම් 8400 ඇතුලේ වැඩිපුර 400 තියෙනවා. ඒක අයින් කරනවා. එහෙම නැත්නම් ඔයාට කරන්න පුළුවන් සම්පූර්ණ මේ අධ්‍යක්ෂ මුදලින් ගෙවුව අධ්‍යක්ෂ පාරිශ්‍රමික කියලා ලියලා ඒක 2200 අඩු කරලා අනිත් පැත්තෙන් හරි ගාන 1800 එකතු කරන්න. එහෙමත් පුළුවන්. දැන් අපි අඳුනගත්තන් ළමයි වැඩිපුර ගෙවපු අධ්‍යක්ෂ පාරිශ්‍රමිකය 400. ඒක ජංගම වත්කම් වල ලියනවා. අනිකුත් ජංගම වත්කම් වල සටහනක් 8 යටතේ ඉදිරියට ගෙවූ අධ්‍යක්ෂ පාරිශ්‍රමිකය 400යි. හරි. ඊළඟට මම එනවා හතරවෙනි ගැලපිල්ලට ආදායම් බදු සම්බන්ධ තියෙන ගැලපිල්ල. එතකොට මට සටහනංක 3යි ඕන වෙන්නේ එතෙන්ට.
අපි දැන් මේ ගිණුම් හදන්නේ මොන අවුරුද්දට 2017 3:31 අවසන් වෙන අවුරුද්දට. එහෙනම් ප්‍රවර්තන වර්ෂය කියන්නේ 2016 17. එහෙනම් මෙතන ආදායම් බදු හොයද්දි ලියවෙන්න ඕන 2016 17 වර්ෂයේ තක්සේරු කළ ආදායම් බද්දට එකතු කරනවා පෙර වසරේ ඌන බදු වෙන් කිරීමක් තිබුණොත් අඩු කරනවා අදි බදු වෙන් කිරීමක් තිබුණොත් ඕක තමයි සූත්‍රය. එතකොට අපි දන්නේ ඌන වෙන් කිරීම අදි වෙන් කිරීමක් තියෙන්නේ කියලා. අපිට ගාණ කියන ආදායම් බදු ගෙවීම තුළ පසුගිය වර්ෂය සඳහා ගෙවූ ලක්ෂ 9ක් සහ බලන්න ළමයි ආදායම් බදු ගෙවීම කීයද කියලා ගන්න බලන්න ඔය ශේෂ පරීක්ෂණ ඇති. ගෙවලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ගෙවූ ආදායම් බදු කියලා ළමයි බලන්න ඔය මැදට වෙන්න වගේ ශේෂ පරීක්ෂණ 1900ක් තියෙනවානේ. මේ මුදලින් ගෙවපු ගාණ. ගෙවූ බද්ද. මේ ගෙවූ බදු ඇතුලේ තියෙනවලු ළමයි පෙර වර්ෂය වෙනුවෙන් ගෙවූ 900ක්. ඒ කියන්නේ පෙර වර්ෂය කියන්නේ මොන අවුරුද්දද? මේ අවුරුද්ද 16 17 නම් පෙර අවුරුද්ද 2015 16. ඔන්නේ 2015 16 කියන අවුරුද්ද වෙනුවෙන් ගෙවපු 900ක් තියෙනවලු. එහෙනම් ඉතුරු 1000 මොන අවුරුද්දටද? මේ ප්‍රවර්තන වර්ෂයට. ඒ කියන්නේ මේක 2016 17ට ප්‍රවර්තන වර්ෂයට. ඔන්න ඕක වෙන් කරගන්න වෙනවා ඔතනදී. සටහන් තුල ඕක ලියන්න නැහැ. මම ওই පෙර වැඩක් ඔයාලට පෙන්නන්න උතන. ඊට පස්සේ කියනවා ප්‍රවර්තන වර්ෂ අවසාන කාර්යයේ ආදායම් බදු වගකීම ලක්ෂ 5ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. හොඳට කියවන්නේ තියෙන එක. මොකද්ද කියන්නේ? ප්‍රවර්තන වර්ෂයේ ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුවේ ආදායම් බදු වගකීම විදිහට ඇස්තමේන්තු කරලා තියෙනවා කියලයි කියන්නේ ළමයි. දැන් මොකද අපි කරන්නේ මෙතෙන්ට? අපිට දෙන්නේ වර්ෂයේ තක්සේරු කළ ආදායම් බද්දද? නැහැ. වර්ෂයේ තක්සේරු කළ ආදායම් බද්ද නෙමෙයි දෙන්නේ. අපිට දෙන්නේ ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුවේ ආදායම් බදු වගකීම. දැන් අපි මොකද කරන්නේ ළමයි? කොහොමද අපිට ඕන ළමයි අවසාන ආදායම් බද්ද නෙමෙයිනේ. ඒ කියන්නේ මේ අපිට ඕන මේ අවසාන කාර්තුය ඇස්තමේන්තු කළ ආදායම් බද්ද නෙමෙයිනේ ඕන. අපිට ඕන මුළු වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ ආදායම් බද්ද. නමුත් ඒක නෙමෙයි අපිට ගාණ දෙන්නේ. අපිට දෙන්නේ කාර්තු අවුරුද්දට තියෙන කාර්තු හතරෙන් අවසාන කාර්තුවට අදාළව. මේ පළවෙනි කාර්තුව නම් දෙවෙනි කාර්තුව තුන්වෙනි කාර්තුව හතරවෙනි කාර්තුව. මෙන්න මේ හතරවෙනි කාර්තුවට අදාළ ඇස්තමේන්තු කළ ආදායම් බද්ද තමයි ළමයි ලක්ෂ 5 දෙන්නේ. එතකොට මේ තුනට අදාළ ඇස්තමේන්තු ගාන නැහැනේ. ඒ තුනත් එකතු වුනහමනේ ළමයි වර්ෂයේ තක්සේරු කළ ආදායම් බද්ද එහෙම නැත්නම් ඇස්තමේන්තු කළ ආදායම් බද්ද දෙන්නේ. එතකොට ඒක නැහැ. මොකද අපි කරන්නේ දැන්? කරන්න තියෙන්නේ මෙච්චරයි. අපිට අර ගෙවූ ආදායම් බද්ද ඇතුලේ කියලා තියෙනවා ළමයි ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්තු 3 සඳහා කළ ගෙවීම ඇතුළත් වේ. එහෙනම් ළමයි අපි ඔය ප්‍රවර්තන වර්ෂයේ ගෙවලා තියෙන මේ 1000 ළමයි අපි ඒක හොයාගත්තේ. මෙන්න මේ 1000 කියන්නේ මෙන්න මේ කාර්තු 3ට වර්ෂයේ මේ ප්‍රථම කාර්තු 3ට ගෙවපු ආදායම් බද්ද. එහෙනම් ඒක තමයි අපිට ඒ මාස මේ කාර්තු 3ට අදාළව ඇස්තමේන්තු කළ ආදායම් බද්ද විදිහට ගන්න වෙන්නේ. එහෙනම් 1000යි. එතකොට ළමයි මේ කාර්තු 3ට 1000යි මේ හතරවෙනි කාර්තුවට ඇස්තමේන්තු කරලා තියෙනවා 500යි දෙකේම එකතුව අපිට ගන්න වෙනවා 1500ක් කියලා. එහෙනම් ප්‍රවර්තන වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම් බද්ද 1500යි. මුලින්ම අපි ඒක හොයාගන්නවා. හොයාගත්තේ ඔය විදිහට. එහෙම නැතුව ළමයි ඔයාලට මෙහෙම කරන්න බෑ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් හතරවෙනි අවුරුද්දේ මේ ඇස්තමේන්තුගත ආදායම් බද්ද 500යි 500 ගුණ කරනවා 4ෙන්. එතකොට කාර්තු 4කට එද්දි 2000යි කියලා ඔයාලට හිතේ. එහෙම ගන්න බෑ ළමයි. මොකද කාර්තුවෙන් කාර්තුවට ආදායම් බද්ද වෙනස් වෙන්න පුළුවන්. මොකද ආදායම් බද්ද වෙනස් වෙන්නේ ළමයි උපයන ආදායම මතනේ. එතකොට උපයන ආදායම හැම කාර්තුවකම සමාන වෙන්නේ නැහැ නේ. හින්දා එහෙම ගන්න බෑ. ගන්න වෙන්නේ ওই විදිහට. අපි ප්‍රථම කාර්තු 3ට තමා ආදායම් බද්ද ගෙවලා තියෙන්නේ. එතකොට ප්‍රථම කාර්තු 3ට ගෙවන්නේ ඒ කාර්තුවට අදාළ ඇස්තමේන්තු ගන්න. එහෙනම් ඔන්න ප්‍රථම කාර්තු 3ට ගෙවලා තියෙනවා. එතකොට 1000යි හතරවෙනි අවුරුද්දට ඇස්තමේන්තු කරනවා 500. එතකොට තක්සේරු කළ ආදායම් බද්ද 1500. ඒක අඳුනගත්තා. ඊට පස්සේ අපි හොයා ගන්න ඕන පෙර වසරේ ඌණ හෝ අදි වෙන් කිරීම.
කලින් ගණන් කිසිම එකක. ඒ කියන්නේ අපි දැන් 2013 ඉඳලා මේ වෙනකොට 2016 වෙනකම් කරලා තියෙනවානේ. ඒ කිසිම ගානක තිබුණ නැහැ ළමයි. පෙර වර්ෂයේ වුණ මොකද අධිවෙන් කිරීම සම්බන්ධයෙන්. උනහොම අධිවෙන් කිරීම සම්බන්ධයෙන් කතාවක් තිබුණ නැහැ. නමුත් ඔන්න 2017 පේපර් එකේ අපිට සමීකරණය දැන් සම්පූර්ණයෙන්ම පාවිච්චි කරගන්න වෙනවා. පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි හොයන්න ඕන පෙර වසරේ ඌණ වෙන් කිරීමක්ද තියෙන්නේ අධිවෙන් කිරීමක්ද තියෙන්නේ කියලා. ඔයාගේ ශේෂ පෙරෙක්සුමේ තියෙනවා පෙර වසර සඳහා වෙන් කරපු ගාණ 2016 4 දිනට ආදායම් බදු වෙන් කිරීම කියලා 800ක් තියෙනවා. බලන්න 800ක් නැද්ද කියලා ශේෂ පෙරෙක්සුමේ. ජටම ඉඳලා 3 වෙනි එක 800ක් ළමයි වෙන් කරලා තියෙනවා. හරි. 800ක් වෙන් කරලා තියෙනවා. ඇත්තටම පෙර වර්ෂය වෙනුවෙන් ගෙවන්න උනේ කීයක්ද? ඇත්තටම පෙර වර්ෂය වෙනුවෙන් ළමයි ගෙවන්න උනේ 900ක්. දැන් හිතන්න වෙන් කරලා තියෙන්නේ ඌණ වෙන් කිරීමක්ද අධි වෙන් කිරීමක්ද? ඒ කියන්නේ වෙන් කරලා තියෙන්නේ අඩුවෙන්ද වැඩියෙන්ද? විය යුතු ගානට වඩා. වෙන් කරලා තියෙන්නේ 800ක්. නමුත් ගෙවන්න වුණා පෙර වර්ෂයට 900ක්. 800ක් වෙන් කළා 900ක් ගෙවන්න වුණා කියන්නේ ළමයි 100ක් ඌණ වෙන් කරලා තියෙන්නේ. අඩුවෙන් වෙන් කරලා තියෙන්නේ. එහෙනම් ඌණ වෙන් කිරීමක් තිබුණොත් අපි මොකද කරන්නේ? ඌණ වෙන් කිරීම අඩු කරනවා. එහෙනම් අපේ ආදායම් බදු හොයන තැන එකතු කළා පෙර වසරේ ඌණ බදු වෙන් කිරීම කීයක්ද 100යි. එහෙනම් මේ දෙක එකට එකතු වුනහම 1600යි. ඔන්න අපි ආදායම් ප්‍රකාශයට ගෙනියන ආදායම් බද්ද. නැවත බලා ගන්න වර්ෂයේ තක්සේරු කළ ප්‍රවර්තන වර්ෂයේ තක්සේරු කළ ආදායම් බද්දට තමා ඔක් ගලපන්න ඕන ඌණ හෝ අධි වෙන් කිරීම. එතකොට ඌණ වෙන් කිරීම හෝ අධි වෙන් කිරීම හොයන්නේ පෙර වර්ෂයේ වෙන් කරපු ගාණත් එක්ක සසඳලා බලලා පෙර වර්ෂයට ගෙවපු ගාණ. එතකොට පෙර වර්ෂයට වෙන් කරලා තියෙනවා 800ක්. නමුත් ඇත්තටම පෙර වර්ෂයට ගෙව්වා කියලා මේ අවුරුද්දේ කියලා තියෙනවා 900ක්. එතකොට ළමයි 800ක් වෙන් කරලා 900ක් ගෙවන්න උනා කියන්නේ 100ක් ඌණ වෙන් කිරීම. එහෙනම් ඒ ඌණ වෙන් කිරීම අපි එකතු කරනවා. එහෙනම් 1500ට 100ක් එකතු වුනහම 1600යි. ඊට පස්සේ ආදායම් බද්ද මේ සටහනත් එක්කම දැන් මේ 1600 යන්න ඕනනේ ආදායම් ප්‍රකාශයට. එහෙනම් අපි ආදායම් ප්‍රකාශයට ගෙනල්ලා 1600 දානවා. වර්ෂයේ ආදායම් බදු 1600යි. එතකොට ඒක හරි. ඊළඟට එදදා සයිසිය දාන ආදායම් ප්‍රකාශයට. ඊළඟට ළමයි අපි මෙතනදි හොයනවා උපචිත ආදායම් බද්ද. එහෙම නැත්නම් ඉදිරියට ගෙවූ ආදායම් බද්දක් තියෙන්නත් පුළුවන්. එතකොට ඒක පෙර වැඩක හොයන්නේ මේ සටහන තුල හොයන්නේ. නමුත් මම මෙතන ලියන්නේ ඔයාට මේක පැහැදිලිව පෙන්වන්න පුළුවන් වෙන හින්දා. උපචිත ආදායම් බද්ද හොයන සූත්‍රය. ඔයාට මතක ඇති ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බද්දෙන් ප්‍රවර්තන වසරේ ආදායම් බද්දෙන් අඩු කරනවා ප්‍රවර්තන වසරට ගෙවූ ආදායම් බද්ද. එතකොට ප්‍රවර්තන වර්ෂයේ අස්තමේන්දුකත ආදායම් බද්ද ළමයි අපි ගානේ මුලින්ම හොයාගත්ත 1500යි කියලා අර උඩම දාලා තියෙන සටහනේ. ඒකෙන් අඩු කරනවා ප්‍රවර්තන වර්ෂයට ගෙවපු ආදායම් බද්ද. ළමයි ප්‍රවර්තන වර්ෂයට ගෙවූ ආදායම් බද්ද අර ශේෂ පරීක්ෂණේ තියෙන 1900. ඒ කියන්නේ මෙන්න මේකද? නෑ නෑ. ඒකෙන් 900 පෙර වර්ෂයටනේ. එහෙනම් මේ වර්ෂයට ගෙවලා තියෙන්නේ 1000යි. එහෙනම් 1000 අපි අඩු කරමු. එතකොට ළමයි 1500ක් ගෙවන්න ඕන තැනට 1000ක් ගෙවුවා කියන්නේ ඔයාලට මෙතනදී ඔන්න වෙනවා වගකීම උපචිත ආදායම් බද්දක් එන්නේ. මේ 500 වගකීමන් නිසා අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වෙනම පෙන්නනවා උපචිත ආදායම් බදු 500යි. ඒක වෙනම මුහුණතේ පෙන්වන්න ඕන මේක රජයට ගෙවිය යුතු දෙයක් නිසා. හරි. ඒ ගැළපිල්ලක් දැන් හදාගන්න. හරි. එතකොට මේ ආදායම් බදු කියන සටහන තුළ මේ කටු වැඩ ටික ලියවෙන්න බෑ. ඒවා මේ කටු වැඩ, පෙර වැඩ. ඒවා ටික අයින් කරන්න. ඊළඟට අපි එමු ඊළඟ ගැළපිල්ලට. ඊළඟ ගැළපිල්ල තියෙන දීපල පිරොතුපකරන සටහන සම්බන්ධයෙන් ඒක අපි ටිකක් අතහැරලා ඊට වඩා ලේසි ගැළපිලි තියෙනවා නම් ඒවා ඉවර කරලා අවසානෙටම ඔය වගේ තැන්වලට එමු. නැත්නම් අපිට සමාගම් ගන්නම එපා වෙනවා සමහරක් වෙලාවට ඒ ගැළපිලි අමාරුනේ. එතකොට ලේසි ගැළපිලිත් පේන්නේ අමාරු විදිහට. ඒකින්ද අපි ලේසිම ගැළපිල්ලට එමු. ඊළඟට තියෙනවා ළමයි 8 වෙනි ගැළපිල්ල වර්ෂය තුලදී මිලියන 5ක සාමාන්‍ය කොටස් නිකුත් කරන ලද අතර මෙම මුදල සම්පූර්ණ ලැබෙන. ඒ මුදල විකුණුම් ගිණුමෙහි සටහන් කර ඇත. වැරදීනේ. ඒ කියන්නේ මෙයාලා මුදල ලැබෙද්දි සටහන් කරලා තියෙන මුදල් හර කරලා විකුණුම් ගිණුම බැර කරලා. ඒකට ළමයි ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ.
විකුණුම් ගිණුමට යන එකක් නෙමෙයිනේ. එහෙනම් විකුණුම් තියෙනවා 43000ක්. අපි ආදායම් ප්‍රකාශය මම මේ ඉස්සරහින් විකුණුම් නිවැරදි කරගන්නවා 43000යි. මේක ඇතුලේ තියෙනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය නිකුත් කරලා ලැබුණු මුදල ලැබිලා තියෙන්නේ මිලියන 5ක්නේ. එහෙනම් අපි 5000 අඩු කරනවා. 43න් 5000 ගියාම ළමයි 38000යි. 38000 අපේ මෙතන විකුණුම් විදිහට ගෙනල්ලා දානවා. හරි ඊට පස්සේ ළමයි දැන් විකුණුම් වලින් අයින් කරුවානේ මේක නිවැරදි තැන කොහාටද යන්න ඕන සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට එකතු වෙන්න ඕන හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ගිහිල්ලා එහෙනම් කොටස් නිකුතුව කියලා අපි එකතු කරනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තුල ආරම්භක ශේෂ ලියන්න ඉඩ තියලා කොටස් නිකුතුව වටිනාකම කීයද 5000යි දහස් දෙන්නේ එතකොට 5000යි එකතුව තීරුවත් එතකොට 5000ක් එනවා ඊට පස්සේ ඒ ගැලපිල්ලත් ඒ ටික විතරයි ඉවරයි 9 වෙනි එක 110ක වාර්ෂික පොලියකට 2017 1 දින බැංකු ණය මුදල ණය ලබාගෙන ඇත. එම ණය මුදල පියවීම ආරම්භ වනුයේ වර්ෂ 2කට පසුය. කෙසේ වුවද මේ සඳහා පොලිය ආරම්භයේ සිටම ගෙවිය යුතුවේ මාස 2ක පොලිය පමණක් ගෙවා ඇත. බැංකු ණයට අදාළ පොලිය හොයන්නනේ ළමයි මේ තියෙන්නේ. පොඩි ගැළපෙල්ලක්නේ. බැංකු ණය ගත්තේ කවද්ද කියලා අපි බලමු. බැංකු ණය අරගෙන තියෙන්නේ 2017 එකයි ඒ කියන්නේ ගිණුම් වර්ෂ ඉවරෙන්න ඔන්න මෙන්න වගේ තිබිලා 2017 1 අපේ මූල ප්‍රකාශවල දිනේ ඉවර වෙන්නේ 2017 3යි 31 එතකොට අපි අදාළ බැංකු ණය පොලිය වෙන්නේ මෙන්න මේ මාස 3ක්නේ මාස 3ට අදාළ පොලිය එහෙනම් ඒක හොයමු බැංකු ණය විදිහට ඔයාගේ මූල්‍ය ශේෂ පෙරෙක්සුමේ දෙනවා 12000 පොලිය කියනවා 100ට 10යි ඒන්නේ අවුරුද්දටනේ අපිට ඕන මාස 3කට එහෙනම් 12න් බෙදලා 3ෙන් ගුණ කරනවා 12 වරක් 1යි 300ක් එනවා ළමයි වර්ෂයට අදාළ ඒ කියන්නේ මේ මාස 3ට අදාළ මුළු පොලිය එහෙනම් අපි ලියනවා ණය පොලි මූල්‍ය වියදම් යටතේ දානවා 300 ඔන්න මුලින්ම කරන එක ණය පොලිය හෙව්වා මූල්‍ය වියදම් යටතට ඒක දැම්මා ඊට පස්සේ මොකද අපි කරන්නේ අපිට කියනවා මේකෙන් ගෙවලා තියෙන්නේ මාස දෙකක පොලිය පමණක් ගෙවා ඇත ශේෂ පිරික්සුමේ ළමයි ඇති ණය පොලි ගෙව්වනම් තියෙනවා මැද හරියට වෙන්න වගේ තියෙනවා බැංකු ණය පොලි 200ක් එහෙනම් ළමයි 300ක් ගෙවන්න ඕන තැනට 200ක් ගෙවුවා කියන්නේ 100ක් තව ගෙවන්න තියෙනවා එහෙනම් මේ ගෙවන්න තියෙන ගාන ජංගම වගකීම් සටහන අංක 10 ඇතුලේ උපචිත ණය පොලි 10 අපි දානවා. උපචිත ණය පොලි 10යි. ඊළඟට මේ බැංකු ණය 12000 අපි දැන් දැක්ක හින්දා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනල්ලා දාමු. ජංගම නොවන වගකීම් වල බැංකු ණය 12000යි. ඔන්න එතකොට බැංකු ණය සම්බන්ධයෙන් ගැලපිල්ලත් ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපි අතෑරලා ආපු 5 6 7 කියන ගැලපිලි 3. දේපල පෙරයුතු උපකරණ සටහනට තමයි අපිට මෙතනදී යන්න වෙන්නේ. ඉඩම
අපි දීපල පිරුතුපකරන සටහනේ ඉඩම තියෙනවා වෙනම ඉඩම ලියා ගන්න. 2016 4කට කියන්නේ ආරම්භකනේ. එහෙනම් ආරම්භක ශේෂය ලියා ගන්න. ඉදිරියට ගෙන ආ ශේෂය 10000යි. ඊළඟට ළමයි පිරියත යන්ත්‍ර. ඊළඟ තීරුවේ මම ගන්නවා පිරියත යන්ත්‍ර. ආරම්භක ශේෂය 21000යි. මෝටර රථ නම බෙදා හැරීමේ වෑන් රථනේ. මම ඒ නමින් ගන්නම් ඈ. බෙදා හැරීමේ රථ. බෙදා හැරීම් රථ. වටිනාකම 4000යි. ඊළඟට ලී බඩු 7000යි. පිරිවැය ශේෂයන් ටික දැම්මා. ඊළඟට සමුච්චිත ෂයත් අපිට ගාන එහා පැත්තෙන් දීලා තියෙනවා. ඉඩම් වලට නැහැ. පිරියත යන්ත්‍ර වලට 9700යි. බෙදා හැරීමේ වෑන් රථ වලට 2000යි. ලී බඩු සවි කිරීම වලට 2800යි. මෙතන එකතුව තීරුව. හරි. එතකොට ආරම්භක ශේෂයන් ටික දැම්මා. ඊළඟට කියනවා මෙහෙම. ඉඩම ප්‍රත්‍යාගණනය අගයටද අනිකුත් සියලු වත්කම් පිරිවැයටද මණි. 2017 3:31 දින ඉඩම ලක්ෂ 120කට දෙවන වරට ප්‍රත්‍යාගණනය කරලා. නමුත් එය මෙතෙක් සටහන් කර නැත. මෙම වත්කම් පසුගිය වර්ෂයේ ප්‍රත්‍යාගණනය කිරීම තුළින් ලක්ෂ 12ක ඌනතාවයක් වාර්තා කරලා තියෙනවා. හරි. වත්කම් ප්‍රත්‍යාගණනයක් වෙනවා ළමයි. ඉඩම හරි. ඉඩම අපිට කියනවා ඉඩම වර්ෂ අවසාන දවසට ප්‍රත්‍යාගණනය වෙනවලු. ප්‍රශ්නයක් අහනවා 2017 3:31කට ශේෂ නේද? ඔව්. මේ තියෙන්නේ දැන් ඉඩම හැරුණු කොට දැන් ඉඩමේ වටිනා ඉඩමේ 2016 4 කියලානේ තියෙන්නේ. ඒක හැර අනිකුත් මේ යන්ත්‍ර පිරියත කියන්නේ 21000 කියන්නේ අවසන් ශේෂ. බෙදා හැරීමේ රට කියන්නේ අවසන් ශේෂ. ලී බඩු 7000 මේ ආරම්භක ශේෂ වලට දැම්මට ඒකත් අවසාන ශේෂ. නමුත් ළමයි මම ඒක අවසාන ශේෂයන් විදිහට පෙන්නුවේ නැත්තේ ඔයා හිතන්නකෝ මෙහෙම මම අවසාන ශේෂයන් විදිහට උදාහරණ විදිහට මම මේ යන්ත්‍ර ගන්නම් 21000 දැන් මේක ඇත්තටම ගානේ අවසාන ශේෂයක්නේ මෙතන දානවා ගැළපිලි මොකුත් මේකට වෙලා නැත්තම් ඒ කියන්නේ වර්ෂය තුලදී හරිනම් මේ අගය ආරම්භක ඒ කියන්නේ ගැළපිලි මොකුත් වෙන්නේ නැත්තම් ආරම්භක ශේෂයත් කීයද 21000මයි ගානේ අපිට ගැළපිලි දීලා තියෙනවා නම් ඒවා ගැළපිලා නැත්තම් මේ 21000 ළමයි මේ අවසානට දාන ශේෂය නිවැරදි වෙන්න ඕනනේ. එතකොට ඒක නිවැරදි කරන්න තමයි මම මේ ආරම්භක ශේෂ විදිහට මේ 21000 දාගත්තේ. එතකොට ගැළපිලි මොනවා හරි තියෙනවා නම් එකතු වෙලා අඩු වෙනවා හරි අවසාන ශේෂය එනවා. අපි දන්නේ නැහැ තාම ගානේ මේ ඔය දීලා තියෙන අවසන් ශේෂයන් හරිම අවසන් ශේෂයන්ද කියලා. දැන් ළමයි අපි බැංකු සැසඳුම් හදද්දී උනත් මේ මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය සංශෝධිත මුදල් පාලන ගිණුමට ගෙනත් දාන්නේ ආරම්භක ශේෂය කියලා ලියලානේ. ඒ කියන්නේ ඒ ගේන්නේ වර්ෂ අවසාන ශේෂය. නමුත් අපි එතන වර්ෂ අවසාන ශේෂය කියලා ලියන්නේ නැහැ. මොකද ඒක නිවැරදි මේ වීම වලට භාජනය වෙන්න පුළුවන්. ඒක නිසා ආරම්භක ශේෂයන් විදිහට ලියන්නේ. ඒකට මම දැනට ආරම්භක ශේෂයන් විදිහට ලිව්වා. සමහරක් වෙලාවට මේවා වෙනස් වෙන්න පුළුවන් ඔය අගයන්. හරි. දැන් අපි යමුකෝ අපේ කොටසට ඉඩම ලක්ෂ 12කට දෙවන වරට ප්‍රත්‍යාගණනය කරනවා. ප්‍රත්‍යාගණනයේ මුලින්ම කරන්න ඕන මොකද්ද? වත්කමට අදාළ ප්‍රත්‍යාගණනය සිදු කරන දවස වෙනකන් තියෙන සමුච්චිත ෂය ටික වත්කම් ගිණුමට මාරු කරන්න ඕන. ඉඩම් වලට ළමයි සමුච්චිත ෂයක් නැති හින්දා ඔයාගේ පළවෙනි සටහන කියන්න වෙන්නේ නැහැ. දෙවෙනි සටහන වත්කමේ නවාගය වත්කම් ගිණුමින් ඉදිරියට ගෙනීම. ඒක නම් කරන්න පුළුවන්. ඉඩමේ නවාගය 12000යි ළමයි. අපි වත්කමේ නවාගය 2017 3:31කටනේ. දිනට ශේෂය කියන තීරුවේ වත්කමේ නවාගය ගෙනල්ලා දානවා 12000යි. දැන් ඊට පස්සේ දෙවෙනි පියවර මොකද්ද? වත්කම තුලනය කරලා ප්‍රත්‍යාගන ලාභය හෝ අලාභය හඳුනා ගැනීම. 10ක එකක් 12කට අගය වෙනවා කියන ළමයි 2000 කියනවා ප්‍රත්‍යාගන සංචිතයක්. මෙතන ලියනවා නිකම්ම ප්‍රත්‍යාගනනී කියලා.
ප්‍රත්‍යාගණනය දේපල පිරියුත් උපකරණ සටහනේ ලාභද අලාභද කියලා ලියන්න යන්න එපා ළමයි. ලාභයක් හින්දා තමයි ඔය ධන විදිහට පෙන්වන්නේ. ප්‍රත්‍යාගණ අලාභයක් නම් වරහන් ඇතුලේ පෙන්වන්නේ. ඒකට ඒවා ලියන්නේ නැහැ අපි. ඒකට අපි දැනගන්න ඕනේ ඉන්න නම් ඒ අලාභයක් ඇවිල්ලා තියෙනවා. හරි. ඔන්න එතකොට ප්‍රත්‍යාගණනය සම්බන්ධව ඔච්චරයි. ඊට පස්සේ කරන්න තියෙන ළමයි මේ ලැබුණු ප්‍රත්‍යාගණනය ලාභ ලැබුණු වත්කමම ඊට කලින් ප්‍රත්‍යාගණනය කරලා තියෙනවද කියලා බලන එක. ගානේ කියනවා මේක දෙවන වරට ප්‍රත්‍යාගණනයක්. පළමු වරට ප්‍රත්‍යාගණනය කරද්දී 1200ක ඌනතාවයක් වාර්තා වෙලා තියෙනවා. අන්න සිද්ධිය. පෙර වසරේ ඌන 1200ක් තිබිලා තියෙන්නේ. මේ වසරේ ප්‍රවර්තන වසරේ මේ වසරේ නම ළමයි ලාභයක් 2000ක. දැන් මොකද කරන්නේ? රිසල්ට් දෙක අසමානයි, ප්‍රතිඵල දෙක අසමානයි. එතකොට අනිවාර්යයෙන්ම හිලව් කිරීමකට යා යුතුයි. පෙර අවුරුද්දෙත් ලාභයක් මේ අවුරුද්දෙත් ලාභයක් නම් ප්‍රශ්නයක් නැහැ ළමයි. සාමාන්‍ය විදිහට අපි දානවා. පෙර අවුරුද්දෙත් අලාභයක් ඇවිල්ලා මේ අවුරුද්දෙත් අලාභයක් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදිහට අපි අලාභය දාන විදිහටම දානවා. නමුත් අසමාන උත්තර දෙකක් නම් ඇවිල්ලා තියෙන්නේ, ප්‍රතිඵල දෙකක් නම් ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී අපි ළමයි හිලව් කිරීමකට යනවා. එහෙනම් ඔන්න පළවෙනි තීරණය ගන්නවා හිලව් කිරීමකට යා යුතුයි. ඊළඟට දෙවෙනි තීරණය හිලව් කිරීම සිදු කළ යුත්තේ කොතනද? ඒකට උත්තරේ ළමයි හිලව් කිරීම හැමතිස්සෙම කරන්නේ පෙර අවුරුද්දේ අදාළ ප්‍රතිඵලය දාපු තැන. පෙර අවුරුද්දේ ඇවිල්ලා තියෙන ඌනතාවයක් ආපු ගමන් පෙර අවුරුද්දේ අපි ඒක දාන්නේ ළමයි වෙනත් වියදම් වල. එහෙනම් අපි වෙනත් වියදම් වල ඒක පෙන්නනවා. වෙනත් වියදම් වල පෙන්නනවා කියන්නේ හිලව් කරනවා. අපි මෙතන ලියනවා ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතාවය හිලව් කිරීම. ළමයි පෙර අවුරුද්දේ ප්‍රත්‍යාගණන මම මෙතන ලියන්න ආපහු උඩට යන්න බැරි හින්දා පෙර අවුරුද්දේ ඌනතාවය 1200යිනේ ඇවිල්ලා තිබුණේ. මේ අවුරුද්දේ 2000ක ලාභයක්නේ. එතකොට ළමයි අපිට මේ අවුරුද්දේ ලාභයෙන් පෙර අවුරුද්දේ 1200ම හිලව් කරන්න පුළුවන්. ඒක නිසා වෙනත් වියදම් වලින් 1200ම අපි අඩු කරලා දානවා. හිලව් කරනවා කියන්නේ ගිය සැරේ වෙනත් වියදම් වලට එකතු කරපු හින්දා 1200 දැන් මේ සැරේ ඒක අඩු කරලා දානවා. ලාභයෙන් අඩු කරන්න පුළුවන්. එතකොට ළමයි 1200ක් 2000න් මේ අවුරුද්ද ලාභයෙන් හිලව් වුණාම මේ ලාභයෙන් ඉතුරු වෙනවනේ තව 800ක්. මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන ලාභයෙන් තව 800ක් ඉතුරු වෙනවා. මෙන්න මේ 800 අපි අපේ වෙනත් විස්තීර්ණ ආදායම් වල පෙන්වන්න ඕන. ඉතුරු කොටස. එහෙනම් වෙනත් විස්තීර්ණ ආදායම් වල අපි පෙන්නනවා අපි ආදායම් ප්‍රකාශයට යන්න වෙනවා 800. ඔන්න ඔය විදිහට දානවා. හරි. එතකොට ඒ ගැළපෙල්ල එතනින් ඉවරයි. 6 වෙනි එක. දේපල පිරියුත් උපකරණ. ඒ කියන්නේ ඉඩම හැර අනිකුත් වත්කම් ටික 10% බැගින් සරල මාක්‍රමයට ෂෙය කරනු ලැබේ. ප්‍රවර්තන වර්ෂය සඳහා ෂෙය වෙන් කර නැත. කෙසේ වුවද බෙදා හැරීමේ වෑන් රථවල ඉතිරි ඵලදායී ජීව කාලය වර්ෂ 8ක් ලෙස 2016 4 සංශෝධනය කරන ලද සංශෝධනයේ ප්‍රවර්තන වර්ෂයේ ෂෙය වෙන් කිරීමේදී සැලකිල්ලටගෙන නැත. බෙදා හැරීමේ වෑන් රථවල සුම්බුන්නා කියන්නේ නැති බව උපකල්පනය කරන්න. ඔන්න ළමයි අපිට වැඩ කීපයක් තියෙන එක ෂෙය කරන්න ඕන. අපි යනවා දේපල පිරියුත් උපකරණ සටහනට. බලන්න ෂෙය කරන්න තියෙන මොන වත්කම්ද? ඉඩම් ෂෙය කරන්නේ නැහැ. පිරියත ෂෙය කරන්න වෙනවා, ලීබඩු ෂෙය කරන්න වෙනවා, බෙදා හැරීමේ රථ ෂෙය කරන්න වෙනවා. මෙතනදී කිසිම ප්‍රශ්නයක් නැතුව පිරියතයි ලීබඩුයි ෂෙය කරන්න පුළුවන්. ඒක නිසා වාර්ෂික ෂෙය ටික හොයාගෙන ඒ දෙකට ගෙනල්ලා දාලා ඉමු. ලකුණු ගන්න පුළුවන් තැන් ඉක්මනට ගමු. හරි. මම ෂය මෙතනම හොයනවා. ඔයා මෙතන හොයන්න යන්න එපා. ඔයා ඔයාගේ පෙර වැඩේ ෂය හොයන්න. වාර්ෂික ෂය. එතකොට මුලින්ම ගන්නවා යන්ත්‍ර ෂය, පිරිවැය ෂය. නැත්නම් පිරියත යන්ත්‍ර ෂය. එතකොට 21000යි පිරිවැය ඒ මත 100ට 10ක් අපි ෂය කරන්න ඕන. වෙන් කර ඇත කියලාද කියන්නේ? ඔව්. වෙන් කර ඇත. හරි. නමුත් දැන් වෙන් කර ඇත කියන කතාව හරි. නමුත් අපි වාර්ෂික ෂය මෙතන වෙන් වෙන්ව ළමයි
පෙන්වන්න ඕන. ඊට අමතරව තව පොඩි දෙයක් තියෙනවා මම කියන්නම් ඒ මොකක්ද කියලා. දැන් අපි ඉස්සලා වාර්ෂික ෂෙයා හොයාගමුකෝ. ඊට පස්සේ මම මේ ප්‍රශ්නේ කියන්නම් ඔයාලට. 100ට 10ක් 21000ට 110ක් කියන්නේ කීයක් වෙනවද බලන්න වාර්ෂික ෂෙයා 2100ක්. යන්ත්‍ර වලට අදාළව 2100යි. දැන්ම ලියන්න යන්න එපා කොහෙවත්. ඊළඟට බෙදා හැරීමේ රට දැන්ම ෂෙයා කරන්න එපා ලී බඩු ෂෙයා වලට එන්න. ලී බඩු වල වටිනාකම 7000යි 7000ට 100ට 10ක් බලන්න. එතකොට එනවා 700යි. එහෙනම් ඔන්න ළමයි අපිට අවුලක් නැති වත්කම් දෙකට අදාළ ෂෙයා ටික එනවා. මේවා වෙන් කරලා කියනවනේ ළමයි ෂය වෙන් කර ඇත කියන එකේ තේරුම ෂය ගිණුම හර කරලා සමුච්චිත ෂය ගිණුමට බැර කරලා දැනටමත් ඕල්රෙඩි ඒවා හර බැර වෙලා ඒ කියන්නේ එහෙනම් ෂය ගිණුමට හර වෙලා කියන්නේ මේ වෙනකොට යන්ත්‍ර ෂය තියෙන්නේ ළමයි මේක නිෂ්පාදන ව්‍යාපාරයක් නිෂ්පාදන පොදුකාර වලට ගිහිල්ලා ඉවරයි ඊළඟට ලී බඩු ෂය පරිපාලන වියදම් වලට ගිහිල්ලා ඉවරයි. නැවත නැවතත් අපි අය පෙන්නනවද? අය පෙන්නන්න යන්නේ නැහැ. හරි ඒව ඇයි එහෙම පෙන්වන්නේ නැත්නම් ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ ඔයාගේ දැන් ඔය ශේෂ පරීක්ෂුමේ පරිපාලන වියදම් යටතේ 8400 ඇතුලේ මේ ලී බඩු ෂය 700 තියෙනවා. එතකොට නැවත අපි වාර්තා කරන්න ඕනද පරිපාලන වියදම් තීරුවට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ යන්ත්‍ර ෂය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය හදද්දී නිෂ්පාදන ගිණුම හදද්දී අර නිෂ්පාදන භාණ්ඩ වල පිරිවැය හැම ඇවිල්ලා තියෙන ශේෂ පරීක්ෂණ 12000 ඕක ඇතුලේ යන්ත්‍ර ෂය තියෙනවා. එතකොට ඒවා අපි නැවත ෂය වාර්තා කරන්නේ නැහැ. සමුච්චිත ෂය ගිණුම බැර කියන ළමයි දීපල පිරිත් උපකරණ සටහනේ අපි පැහැදිලිව කොහොමත් වාර්ෂික ෂය මෙච්චරයි කියලා පෙන්නනවනේ. එහෙනම් ඒක විතරක් ඔයාට දාන්න පුළුවන්. වාර්ෂික ෂය විදිහට පිරියතවල 2100 දානවා. ඊළඟට ලී බඩු වල දානවා 700. හැබැයි දැන් මෙතන එක වැරද්දක් තියෙනවා. ෂය වෙන් කරලා කියලා වෙන් කර ඇත කියලා කියනවනේ. ඒ කියන්නේ එහෙනම් ළමයි ඔයාට අර ගානේ සමුච්චිත ෂය විදිහට දීලා තියෙනවනේ මේ ඔයාලට පේනවද මේ පිරියතවල 9700ක්. සමුච්චිත ෂය 9700ක් තියෙන ෂය වෙන් කර ඇත කිව්වොත් එහෙනම් මේ 9700 ඇතුලේ ළමයි ඔය 2100ක වාර්ෂික ෂය තියෙනවා. එතකොට මේ 9700 කියන්නේ ළමයි ආරම්භක සමුච්චිත ෂයද නැහැ. 9700 කියන්නේ වර්ෂ අවසාන දවසට සමුච්චිත ෂය ටික. එහෙනම් ආරම්භක ශේෂ විදිහට දාගෙන ඉන්න එක වැරදි අපි. එහෙනම් ඕක ඔය 9700 එන්න ඕන වර්ෂ අවසානයේට. එහෙනම් උඩින් අයින් වෙන්න ඕන. ඊළඟට මේ ලී බඩු වලත් ළමයි මේ 2800ක් මේ දාගෙන ඉන්නේ. මේක ඇතුළෙත් ඔය වාර්ෂික ෂය තියෙනවා. මොකද ඒක වාර්තා වෙලා ෂය වෙන් කර ඇත කියන්නේ ඒකයි. එහෙනම් ඔය තියෙන ළමයි 2800 කියන්නේ අවසන් ශේෂය. එතකොට ආරම්භයේ දාලා තියෙන අගයෙන් නෙමෙයි ඔය. ආරම්භක ශේෂය නෙමෙයි. එතකොට එහෙනම් දැන් අපිට ආරම්භක ශේෂය හොයාගන්න පුළුවන්. ආරම්භයේ තියෙන ගානට 2100ක් එකතු වුනහම තමයි 9700 එන්නේ. එහෙනම් මෙතන තියෙන්න ඕන 7600යි. ඊළඟට මෙතන වාර්ෂික ෂය 700යි. අවසානයේ තියෙනවා 2800ක් වෙලා. එහෙනම් මෙතන තියෙන්න ඕන 2100. ඔන්න ලී බඩු වල ළමයි ලී බඩු වලයි යන්ත්‍ර වලයි ආරම්භක සමුච්චය අපි හොයාගත්තා. දැන් අපිට ගැටලුවකට තියෙන්නේ බෙදා හැරීමේ රට. ඒකේ ගැටලුව තමයි බෙදා හැරීමේ රට වැරදි විදිහට තමයි ෂය කරලා තියෙන්නේ. ඒ වැරදි විදිහට හොයාගත්තු ෂය ගිණුම්ගත කරලා ඉවරයි. ඒකට ඒව අපිට නිවැරදි කරන්න වෙනවා. එහෙනම් අපි එමු බෙදා හැරීමේ රට. බෙදා හැරීමේ රට. හරි දැන් ළමයි බෙදා හැරීමේ රටවල මොකද වෙලා තියෙන්නේ කියලා අපි ටිකක් බලමු. ඵලදායී ජීව කාලය වෙනස් වීමක් වෙලා තියෙන්නේ. එතකොට ඔයා දන්නවා බෙදා හැරීමේ රටවලට අදාළව ෂය ගණනය කරද්දී ළමයි එහෙනම් ඵලදායී ජීව කාලය වෙනස් වෙලා තියෙනවා නම් සූත්‍රය වෙනස් වෙනවා. මොකද්ද සූත්‍රය? ෂය හොයන සූත්‍රය සමානයි අනාගත ඵලදායී ජීව කාලයේ අනාගත ෂය කළ හැකියගේ බෙදීම අනාගත නැත ඉතිරි ජීව කාලය. අනාගත ෂය කළ හැකි අගය. අනාගත ෂය කළ හැකි අගය බෙදීම අනාගත නැත්නම් ඉතිරි ජීව කාලය. එහෙම ගමු ඉතිරි ජීව කාලය. අනාගත ෂය කළ හැකි අගය හොයන්නේ වත්කමේ පිරිවැයෙන් අඩු කරනවා නව සුන්බුන් අගය. නව සුන්බුන් අගය නැත්නම් පැරණි සුන්බුන් අගය අඩු කරනවා.
අඩු කරනවා ඒ සමුච්චිත ෂය ටික. සමුච්චිත ෂය කියන්නේ වත්කම ගත්ත දවස් ඉඳලා ඉවත් කිරීම කරන දවස මේ අදාළ වෙනස්කම. ඵලදායී ජීව කාලයේ වෙනස් වීම වෙන දවස් වෙනකන් තියෙන සමුච්චිත ෂය ටික. ඉතිරි ඵලදායී ජීව කාලය කොහොමත් අපිට ගාණ දෙනවා ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 8ක් කියලා. නම් 8යි එන්නේ. අද අනිත් දේවල් ආදේශ කරමු. බෙදා හැරීමේ රටේ පිරිවැය 4000යිනේ. දැම්ම 4000. සුන්බුන් නගයක් නැහැ කියලා ගාණ කියනවනේ. එහෙනම් ඒක බිඳුවයි. සමුච්චිත ෂය. අන්න සමුච්චිත ෂය ටික ළමයි හොයා ගන්න ඕන. දැන් අපි සමුච්චිත ෂය විදිහට මෙන්න මේ අපි ආරම්භය තියනවා කියලා මේ 2000 දාගත්තේ මේක දාගත්තොත් හරිද ළමයි? මේක හරි. ඇයි? ඇයි දන්නවද? මේ 2000 කියන්නේ ළමයි මේ අවුරුද්ද ෂයත් වෙන් වුණාට පස්සේ නැත්නම් සටහන් කෙරුවාට පස්සේ ෂයනේ. ඒ කියන්නේ බෙදා හැරීමේ රටේ ගත්ත යම් දවසකද ඒ දවසේ ඉඳලා අපිට ඕන දැන් අපි මේ කවද්ද 2016 4යි එක ළමයි ෂය කරේ. හරි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. 2016 4යි එක. අපිට ඕන ළමයි වත්කම ගත්ත දවසේ ඉඳලා 2016 4යි එකට අදාළ සමුච්චිත ෂය ටික. නමුත් අපිට ගානේ දීලා තියෙන්නේ මොන සමුච්චිත ෂයද කියලා හිතන්න. ඔය 2000 ඇවිල්ලා තියෙන්නේ අපි ආරම්භයට දාගත්තට ඔයාලට මතක ඇති දැන් අර පිරියත යන්ත්‍රවල ලී බඩු වලත් ආරම්භය කියලා දාගත්තට ඒක අවසාන වුණා. මොකද ෂය වෙන් කර ඇත කියලා ගානේ කියලා තියෙන හින්දා. එහෙනම් මේ 2000 කියන්නේ ළමයි 2017 වත්කම ගත්තු දවස් ඉඳලා 2017 3:30ක වෙනකන් තියෙන ෂය. මම ඒක හරියට ඔයාලට පෙන්වන්නම් සටහනකින්. මෙන්න මගේ කාල රේඛාව. වත්කම ගත්තේ මෙදා. අපි දවස දන්නේ නැහැ. දවස දන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. 2017 3:30ක වෙනකන් ෂය ටික තමයි ඔය 2000. ඒ කියන්නේ වත්කම ගත්තු දවස් ඉඳලා 2017 3:30ක වෙනකන් ෂය ටික 2000යි. නමුත් ළමයි අපි වත්කම මේ වත්කමේ ඵලදායී ජීව කාලය වෙනස් වෙන්නේ 2016 4යි එක. එතකොට අපිට ඕන වත්කම ගත්තු දවස් ඉඳලා මෙන්න මේ 2016 4යි එක වෙනකන් තියෙන ෂය ටික විතරයි. අපිට තියෙනවා වැඩිපුර එක වර්ෂයක ෂය. එහෙනම් අපි ළමයි එක වර්ෂයක ෂය හොයලා ඒක අඩු කෙරුවොත් 2000න් අපිට එනවනේ ඒ කියන්නේ එක වර්ෂයක ෂය කියන්නේ මේ 2016 4යි එකේ ඉඳලා 2017 4යි එක වෙනකන් අපි ෂය ගණනය කරලා වාර්තා කෙරුවට පස්සේනේ මේ 2017 3:30ක වෙනකන් සමුච්චිත ෂය තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? වර්ෂයක ෂය ටික හොයලා ඒක අයින් කරුවා නම් අපිට එනවා 2016 4යි එක වෙනකන් තියෙන සමුච්චිත ෂය ටික. එහෙනම් අන්න ඒ ටික තමයි අපි හොයාගන්න ඕන. එහෙනම් ළමයි දැන් අපි මෙන්න මේ කාලයට අදාළව මෙයා ගණනය කරලා අරගෙන තියෙන ෂය ටික හොයාගමු. හරි. ඒ කියන්නේ වාර්ෂික ෂය වැරදි විදිහට ගණනය කරපු වාර්ෂික ෂය ටික අපිට ඕන. හොයාගමු බලන්න ළමයි. වත්කමේ පිරිවැය 4000යි. මම මෙන්න මේ පොඩි කොටසේ හොයා ගන්නවා ඕක. වත්කමේ පිරිවැය 4000යි. අවුරුද්දකට ෂය වෙනවා කියන්නේ හැම වත්කමක්ම 100ට 10යි. 100ට 10යි කියන ළමයි වාර්ෂික ෂය 400යි. එහෙනම් මේ අවුරුද්දට අදාළ ෂය ළමයි 400යි. 2000න් 400ක් අඩු කළාම අපිට එනවා 2016 4යි එක වෙනකන් ෂය ටික ළමයි 1600ක්. එහෙනම් සමුච්චිත ෂය විදිහට ගෙනත් දාන්නේ 1600යි. බෙදුවා ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 8න්. දැන් 4000න් 1600ක් අඩු කරා. 4000 අඩු කිරීම 1600. ඒක බෙදුවා 8න්. එතකොට එනවා 300ක්. ඔන්න වාර්ෂික ෂය ළමයි එන්න ඕන හරි අගය 300යි. නමුත් අපි දැන් මොකද කරලා තියෙන්නේ? අපි කරලා තියෙන්නේ අර පරණ විදිහට ගණනය කරපු ෂය 400 වාර්ෂික ෂය 400 වාර්තා කරගෙන අපි ඉස්සල්ලාම මේ සමුච්චිත ෂය කොටසේ නිවැරදි ආරම්භක ශේෂය හොයාගමු. දැන් 2000 කියන්නේ අර වැරදි 400 එකතු වුණාට පස්සේ අවසන් ශේෂයනේ ළමයි.
එතකොට අපි දැන් මෙතනදී අර ගාණ හදද්දි හොයාගත්තනේ ආරම්භක දවසට සමුච්චිත ශ්‍රේ 1600යි කියලා. අන්නේ 1600 තමයි මේ මෙතෙන්ට එන්නේ. ආරම්භක දිනට සමුච්චිත ශ්‍රේ 1600යි. මේකට වාර්ෂික ශ්‍රේ ටික එකතු වෙන්න ඕනේ. එතකොට වාර්ෂික ශ්‍රේ දැන් අපි හරියට ගණනය කරද්දී එන්නේ ළමයි 300යි. එතකොට වර්ෂ අවසාන දවසට සමුච්චිත ශ්‍රේ 1900ක් එනවා. 2017 3.31 දිනට සමුච්චිත ශ්‍රය. හරි. දැන් අපි අමතක කරන්න නරකයි. අපි වැරදියට ශ්‍රය ගණනය කරලා ඒක අපේ වියදම් වල දාගෙන ඉන්නවා. බෙදා හැරීමේ රතශය දාගෙන ඉන්නවා ළමයි අපේ බෙදා හැරීම් වියදම් වල. එහෙනම් බෙදා හැරීමේ වියදම් ඔයාගේ ශේෂ පරීක්ෂම කීයක් තියෙනවද බලන්න. ශේෂ පරීක්ෂම ඇති බෙදා හැරීම් වියදම් කියලා 8000ක් තියෙනවා. එහෙනම් මම ලියනවා මෙතන බෙදා හැරීමේ වියදම්. කීයක්ද 8000යි. මේ 8000 ඇතුලේ තියෙනවා ළමයි අර වැරදියට ගණනය වෙලා වාර්තා වුණු 400ක ශ්‍රය. නමුත් ළමයි 400ක් නෙමෙයි අන්තර්ගත වෙන්න ඕන කීයක්ද? 300ක්නේ. ඔයාලට මතක ඇති. වැරදි විදිහට ගණනය කරද්දී වාර්ෂික ශ්‍රය 400ක් ගණනය කරුවේ අපි අර ඵලදායී ජීව කාලයේ අස්තමයෙන් වෙනස් වීම ගණනය කරගෙන හදපු ශ්‍රය එන්නේ 300යි. ඒ කියන්නේ අපි නමුත් අපි දාගෙන තියෙන්නේ 400යි. 300ක් එන්න ඕන තැනට 400ක ශ්‍රය දැම්මා කියන්නම අපි ශ්‍රය වියදම් විදිහට 100ක් වැඩිපුර දාගෙන. එහෙනම් ඒ 100 මේ බෙදා හැරීම් වියදම් තුල තියෙනවා. ඒ 100 අපි අයින් කරනවා. වෑන් රථ අධිශය කියලා ලියලා ඒ අධිශය ටික අයින් කරනවා. සාමාන්‍ය විදිහට ළමයි ඒ ගාන හිතන්න ලොකු දේවල් නැහැ. වැරදියට ගණනය කරපු ශ්‍රය අවුරුද්ද තුල ගිණුම්ගත කරගෙන එතකොට ඔයා වැරදි ශ්‍රය ටික ශ්‍රය වලිනුත් අයින් කරනවා. ශ්‍රය වියදෙනුත් අයින් කරනවා. ඒ කියන්නේ ඔයාගේ බෙදා හැරීම් වියදම් වලින් අයින් කරනවා. අනිත් පැත්තෙන් ළමයි ඒක සමුච්චිත ශ්‍රය තුලත් අන්තර්ගත හින්දා අවසාන සමුච්චිත ශ්‍රයගෙනුත් ඒක අපි අයින් කරලා දානවා. එතකොට ඒකයි කෙරුවේ. ඒ සටහන තමයි මේ අපි කතා කරුවේ මේ වෙනකම්. එතකොට ඔන්න ඒ කතාව හරි. දේපල පිරිත් උපකරණ සටහනත් මේ වෙනකොට ප්‍රධාන දේවල් ටික හරි. සටහන දේපල පිරිත් උපකරණ සටහන තුල මේ පෙරවැඩ කරන්නේ මේවා පෙරවැඩ තුලයි එන්න ඕන. හරි. ඊට පස්සේ ළමයි ඊළඟ ගැලපිල්ලට එන්න. හත්වෙනි ගැලපිල්ල. දෙදස් 16 4 දින වර්ෂ 5ක කාලය සඳහා මූල්‍ය කල්බදු පදනමට ලොරියක් අත්පත් කරගන්නා ලදී. එහි සාධාරණ අගය ළමයි 5000ක් දෙනවා. මෙම වත්කමෙහි අයිතිය කල්බදු කාලය අවසානයේදී සමාගමට මාරු වෙනු ඇත. ඒ කියන්නේ අපිටම මේක අපිට ආපහු හම්බ වෙනවා. අපිටම හම්බ වෙනවා. අවුරුදු කීයකටද ගන්නෙ? අවුරුදු 5කටයි ගන්නෙ. පළමු වර්ෂයට හා දෙවන වර්ෂයට පොලිය පිළිවෙලින් ලක්ෂ 5ක් හා 4,18,000ක් වේ.
ඉතිරි වර්ෂ 3 සඳහා අදාළ මුළු කල්බදු පොලිය 6,82,000ක වාර්ෂික කල්බදු වාරිකය 1320යි. ඒ වර්ෂ අවසානයේදී ගෙවා ඇති අතර බෙදා හැරීම් පිරිවැය ලෙස සටහන් කර ඇත. මෙම ගනුදෙනුවට අදාළ වෙනත් කිසිදු සටහනක් තබා නැත. හරි මම ওই කල්බදු ගැලපිල්ල මේ සටහන මෙතන තියෙන හින්දා මෙතනින් පටන් ගන්නවා ළමයි. එතකොට ඔයාගේ පෙර වැඩවලයි මේක හැදෙන්න ඕන. මම මෙතන පෙන්නන්නේ මේක ලේසි හින්දා මෙතන පෙන්නන එක. දැන් මෙම ගනුදෙනුවට අදාළ අර කල්බදු වාරිකය ගෙවන එක හැර වෙන කිසිදු සටහනක් තබලා නැහැල්ලුනේ. එහෙනම් ළමයි කල්බදු වාරිකයක් ගිනුම් තබද්දි මොකද කරලා තියෙන්නේ? වරද්දලානේ. ඇයි? කල්බදු වාරිකය දාලා තියෙන්නේ බෙදා හැරීම් පිරිවැය යටතේ. එහෙනම් යන්න බෙදා හැරීමේ පිරිවැය කියන්නේ ආදායම් ප්‍රකාශයේ අර මෙන්න මේ වියදම් විශ්ලේෂණයට ලියන්න කල්බදු වාරික. කල්බදු වාරිකේ කවදාවත් බෙදා හැරීම් වියදම් වලට එන්නේ නැහැ. එහෙනම් සම්පූර්ණයෙන්ම අයින් කරන්න 1320ම බෙදා හැරීම් පිරිවැය අඩු කළා. මුලින්ම කරන්න වෙන්නේ ඒක. ඊට පස්සේ මේ කල්බදු වාරිකේ යන්න ඕන කොහාටද ළමයි? කල්බදු වාරිකේ යන්න ඕන කල්බදු ණය හිමි ගිණුමට. මොකද ණය හිමි ගිණුමට හර වෙන්නේ ඒ අගේ. කල්බදු ණය හිමියාට වාරිකේ ගෙවදි මුදල් බර කල්බදු ණය හිමි ගිණුම හර. හරි. ඒක අපි පස්සේ කරමු. ඊට අමතරව තව ළමයි මේ වියදම් වලට වියදම් විශ්ලේෂණයට ගෙනත් දාන්න පුළුවන් වර්ෂයට අදාළ පොලි වියදම කල්බදු වියදම කල්බදු පොලිය. එහෙනම් කල්බදු පොලිය අපිට කියනවා ප්‍රවර්තන වර්ෂයට අදාළ කල්බදු පොලිය ලක්ෂ 5යි. එහෙනම් ඒක ගෙනත් දානවා මූල්‍ය වියදම් යටතට. ඔන්න මූල්‍ය වියදම් යටතට දැම්මා. එතකොට මම ඔතන දේවල් දෙකක් කෙරුවා. එකක් වැරදියට දාලා තිබුණු කල්බදු වාරිකය අයින් කෙරුවා බෙදා හැරීම් වියදම් වලින්. ඊට පස්සේ වර්ෂයට අදාළ කල්බදු පොලිය මූල්‍ය වියදම් වලට දැම්මා. හරි. දැන් අපි අදාළ තැනට යමු. හරි. දැන් ළමයි කල්බදු ණය හිමි ගිණුමක් අපි ගහනවා. මොකද අර කල්බදු වාරිකයේ කල්බදු ණය හිමි ගිණුමට එන්න එපා. මේක පෙර වැඩේ ගහන්න ඕන එකක්. මම මෙතන දාන්නේ. කල්බදු ණය හිමි. කල්බදු ණය හිමියාගේ අපි මොකද කරන්නේ? වාරිකය හර කරනවා. වාරිකයේ වටිනාකම 1320යි. මම බෙදා හැරීම් වියදම් ළමයි දාද්දි වැරද්දුවද? 800 දාලා තියෙන්නේ. 8000ක් වෙන්න ඕන බෙදා හැරීම් වියදම්. හරි. කල්බදු ණය හිමි ගිණුමට ආවා. කල්බදු ණය හිමි ගිණුමට අපි හර කෙරුවා අදාළ වාරිකය. ඒ කියන්නේ 1320. ඊට පස්සේ ළමයි මේ වාරිකය ඇතුලේ තියෙනවානේ පොලිය වර්ෂයට අදාළ පොලිය. ඒ පොලිය මොකද කරන්නේ? කල්බදු ණය හිමි ගිණුමෙන් අයින් කරලා කල්බදු පොලිය ගිණුමට හර කරන්න ඕනේ. එහෙම නැත්නම් මූල්‍ය වියදම් වලට හර කරන්න ඕනේ. එතකොට කල්බදු ණය හිමි ගිණුම මේක අයින් කරන්න කල්බදු පොලිය අපි දාන්නේ මොන පැත්තටද? එහෙනම් බැරට ලක්ෂ 5ක් දැම්මා කල්බදු පොලි. ඔන්න ඔය ටික විතරයි ඔතනදි කරන්නේ. දැන් ඔන්න මූලික දේවල් ටික හරි කල්බදු ණය හිමි ගිණුමට දැම්මා. ඊට පස්සේ දැන් ළමයි මේ කල්බදු සම්බන්ධයෙන් උණු එක ගැළපිල්ලක්වත් ඔය වාරික ගෙවීම හැර අනෙක් කිසිම ගැළපිල්ලක් සටහන් කරලා නැහනේ. එතකොට ළමයි මේ භාවිත අයිති ඇති වත්කමේ පිරිවැයවත් අපි ගිණුම්ගත කරගෙන නැහැ. ඒ වගේම කල්බදු ණය හිමියාගේ අගේවත් බලන්න ශේෂ පෙරෙක්සම දීලා තියෙනවද කියලා මේ ගානේ. මං කිය මේ කල්බදු ණය හිමි මේ කල්බදු ප්‍රමිතිය අලුත් වුණාට පස්සේ අහු පළවෙනි පේපර් එකනේ දීලා නැහැ. කලින් ගණන් වල එහෙම දුන්නා. 2016 වෙනකම්ම පේපර්ස් වල කල්බදු ණය හිමියාගේ අගේ දුන්නා. දැන් මේකේ දෙන්නේ නැහැ. එහෙනම් ළමයි අපි හොයාගන්න ඕනේ නේද කල්බදු ණය හිමියාගේ අගයයි භාවිත අයිති ඇති වත්කමේ අගයයි. කොහොමද හොයන්නේ? අපිට කියනවා
මූල්‍ය කල්බදු පදනමට ලොරියක් අත්පත් කර ගන්නාලදී සාධාරණ අගය මිලියන 5යි. සාධාරණ අගය මිලියන 5ක් වෙනවා ළමයි. ඊට පස්සේ තව ඉස්සරහට කියනවා කල්බදු කාලය අවුරුදු 5යි. කල්බදු කාලය අවසානයේදී මේක මාරු වෙනවා අපිටම ඊළඟට කල්බදු වාරිකය 1320යි. වාරිකය 1320යි. හරි මෙතනදී ළමයි දැන් සාධාරණ අගය දෙනවනේ වත්කමේ 5000යි කියලා. ඊළඟට අපි මෙතනදී වත්කමේ අගයයි ණය හිමි අගයයි විදිහට අඳුනගන්නේ ළමයි අදාළ වත්කමේ සාධාරණ අගය හෝ කල්බදු වාරිකවල වර්තමාන අගයන්ගෙන් වඩා අඩු අගය. එතකොට දැන් සාධාරණ අගය 5000ක් දෙනවා කල්බදු වාරිකවල මේ සාධාරණ වර්තමාන වටිනාකම් වල අගය කියන්නේ ළමයි දැන් කල්බදු වාරිකයක් 1320යිනේ. ඒ වගේ කල්බදු වාරික කීයක් තියෙනවද? අපි 5ක්නේ ගෙවන්නේ. එතකොට 1320 ගානේ නිකමට 5ක් බලන්න. 1320 ගුණ කිරීම 5. එතකොට එනවා 6600. එතකොට වඩා අඩු අගය වෙන්නේ මොකද්ද? මෙන්න මේ සාධාරණ වටිනාකම. ඔන්න ඕක තමයි ළමයි ගිණුම්ගත වෙන්නේ. හරි එතකොට මේ සාධාරණ අගය ගිණුම්ගත වෙද්දී භාවිත අයිති ඇති වත්කම් ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම බැර. එහෙනම් කල්බදු ණය හිමියාගේ ගිණුමට බැර වෙනවා 5000. එතන දෙනවා භාවිත අයිති ඇති වත්කම්. ඊළඟට භාවිත අයිති ඇති වත්කම් ගිණුම හර වෙනවා කියන්නේ අපි ඒක සටහන අංක 5 තුල පෙන්නනවා මේ ලොරි රථයක් නේද ගන්න. ලොරියක්. ලොරි රථ 5000යි. ඔන්න ඔය විදිහට ඕක ලියවෙනවා. එතකොට ඔන්න අපි දැන් ගිණුම්ගත කෙරුවා. කල්බදු ණය හිමියාගේ ගිණුමට ගෙනල්ලත් දැම්මා සාධාරණ අගය. ඊට පස්සේ වත්කම් විදිහටත් 5000 පෙන්නුවා. දැන් කල්බදු ණය හිමි ගිණුම ඔයාට තුලනය කරන්න පුළුවන්. මොකද වාරිකයත් වැටිලා පොලියත් අයින් වෙලා 5500යි 5500යි 80යි 3යි 2යි 5යි 4280ක් 180 4180ක් එනවා. පහතට ගෙන යන ශේෂය මේ පැත්තෙන් ඉදිරියට එනවා 4180යි. එහෙනම් මෙන්න මේක තමයි කොටස් දෙකකට කැඩෙන්නේ ජංගම හා ජංගම නොවන විදිහට. දැන් ජංගම කොටස හොයද්දි වාරිකයෙන් අඩු කරන ඉදිරි වර්ෂයේ පොලිය වාරිකය 1320යි ඉදිරි වර්ෂයේ පොලිය ගානේ දෙනවා පැහැදිලිව 418යි. එහෙනම් අඩු කරන්න 1320න් 418ක්. එතකොට එනවා 902යි. ඊළඟ ජංගම නොවන වගකීම හොයන්න 4180න් අඩු කරනවා 902ක්. 4180න් අඩු කරනවා 902. එතකොට 3278යි. ඔන්න ඕක තමයි අපි දැන් අපේ කල්බදු ණය හිමියාගේ අගේ විදිහට ගෙනල්ලා දාන්නේ. යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ඒ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වගකීම් වල කල්බදු ණය හිමි අපි දානවා. කල්බදු ණය හිමි විදිහට 3278යි. ඊළඟට මෙතන ජංගම වගකීම් වල කල්බදු ණය හිමි 902යි නේ ආවේ 902 දිලියනවා. හරි. දැන් ළමයි ඊට පස්සේ අපිට තියෙන්නේ කල්බදු වත්කමට අදාළව අනිකුත් දේවල් හරි වත්කමට අදාළ ශ්‍රය කරන්නයි තියෙන්නේ. මේ වත්කමට අදාළව ශ්‍රය. දැන් ළමයි මේක මේ අදාළ කල්බදු කාලයේ අවසානයේ කාටද හම් වෙන්නේ අපිට හම් වෙනවා නම් අපි මේ වත්කම ශ්‍රය කරන්න ඕන අපිට කැමති විදිහට. අපිට කැමති විදිහ කියන්නේ අපි සියලුම වත්කම ශ්‍රය කරන්නේ 100%යි. එහෙනම් ළමයි ලොරි රථයේ පිරිවැය 5000යි 5000න් 110ක් කියන්නේ කීයක්ද 500යි. එහෙනම් මේ පළවෙනි වරට ශ්‍රය වීමක් ඒ හින්දා වාර්ෂික ශ්‍රය තමයි සමුච්චිත ශ්‍රය වෙන්නේ. එහෙනම් අඩු කරනවා සමුච්චිත ශ්‍රය 500යි. එතකොට මෙතන අගයනවා 4500යි. වාර්ෂික ශ්‍රය ටික ගෙනහිල්ලා දානවා බෙදා හැරීම් වියදම් වලට 500යි. ලොරි ශ්‍රය ඊට පස්සේ එච්චරයි. මේ භාවිතයි ඇති වත්කමේ ධාරණගය 4500 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනල්ලා දානවා.
4500යි. දැන් අපි යනවා ශේෂ පිරික්සුමට. දේපල පිරිත් උපකරණ සටහනට අපි ගෙනාවා. නිෂ්පාදිත භාණ්ඩවල පිරිවැය. නිෂ්පාදිත භාණ්ඩවල පිරිවැය කියන ළමයි නිෂ්පාදන පිරිවැය. ඔයා දන්නවා භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශය හදද්දී නිෂ්පාදන ගිණුමෙන් හොයාගන්න නිෂ්පාදන පිරිවැය විකුණුම් පිරිවැය හොයන තැන එකතු කරනවා ආරම්භක නිමිතොගයට. එහෙනම් මෙන්න විකුණුම් පිරිවැය හොයන තැන මුල නිමිතොගයක් තියෙනවා නම් මුල තොගයට එකතු කරනවා ඔන්න ඔය කියන නිෂ්පාදන පිරිවැය. එතකොට නිෂ්පාදන පිරිවැය තමයි අපිට ගන්න දෙන්නේ 12000යි. 12000 එකතු කරනවා. ඊට පස්සේ ඔන්න ළමයි භාණ්ඩ පිටිනුත් ගන්නවනේ මෙයාලා. එතකොට ඒ ගැණුම් ටිකත් මොකද කරන්නේ? එකතු කරනවා. ඔන්න ගානේ නිෂ්පාදන පිරිවැයත් එකතු වුණා. දැන් ගැණුම්නුත් එකතු වුණා. ගැණුම් 6000යි. මේ ව්‍යාපාරය භාණ්ඩ නිෂ්පාදනය කරලා විතරක් විකුණන ව්‍යාපාරනේ පිටිනුත් භාණ්ඩ අරගෙන ආපහු විකුණන. එතකොට විකුණුම් පිරිවැයට ළමයි මුළු නිෂ්පාදන පිරිවැයත් එකතු වෙනවා. ගැණුනුත් එකතු වෙනවා. ඊළඟට අවසාන දිනට අමුද්‍රව්‍ය නිමී දෙන්නේ අග අමුද්‍රව්‍ය 2000යි. අග අමුද්‍රව්‍ය ටික ළමයි වර්ෂ අවසාන දවසට අමුද්‍රව්‍ය ටික අපි පෙන්වන්න සටහනක් තියෙනවානේ තොගය සටහන අංක 6. එහෙනම් අමුද්‍රව්‍ය ලියනවා. අමුද්‍රව්‍ය 2000යි. ඊළඟට තියෙන්නේ ආරම්භක අමුද්‍රව්‍ය. ළමයි ආරම්භක අමුද්‍රව්‍ය දාන්න තැනක් නැහැ. මොකද නිෂ්පාදන පිරිවැය මෙයා හොයලා දීලානේ. ඒකට ආරම්භක අමුද්‍රව්‍ය අයින් කරන්න. බෙදා හැරීම් පිරිවැය දැම්මා. පරිපාලන පිරිවැය එකක් දැම්මනේ වියදම් විශ්ලේෂණයේ. ගැණුම් විකුණුම් මත එකතු කළ අගය මත බදු. හරි. ළමයි මේකේ කියලා නැහැ වැට් ලියාපදිංචිද නැද්ද කියලා. නමුත් මේක එකතු කළ අගය මත බදු වැට් මේක ලියාපදිංචි ඒකයි එහෙම එකතු කරන්නේ. එතකොට ඔයා වැට් ගිණුමක් පෙර වැඩේ ගහ ගන්න ඕනේ. ගැණුම් හා වියදම් මත ගෙවූ එකතු කළ අගය මත බදු. එතකොට ළමයි ගැණුම් මත වැට් එකක් ගෙවලා කියලානේ කියන්නේ. එතකොට මොන පැත්තෙන්ද ලියවෙන්න ඕන? මුදල් බැර වැට් පාලන ගිණුම හර 2300. එහෙම නැත්නම් ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා මේ තැනට ඇවිල්ලා තියෙන ළමයි 12 වසරේ පාඩම් ටික ඉවර කරලානේ. එතකොට ගැණුම් මත වැට් එකක් අය කෙරුවම දිත්ත සටහන මොකද්ද? ගැණුම් ගිණුමට හර වේ නම් ගැණුම් සඳහා අය කරන වැට් එකත් වැට් පාලන වලට හර. වියදම් සඳහා වැට් එකක් සටහන් කරන දිත් සටහන මොකද්ද? වියදම් ගිණුමට හර වේ නම් වියදම් සඳහා අය කරන වැට් එකත් වැට් පාලන ගිණුමට හර. ඒක නිසායි මම වැට් පාලන ගිණුමට මේක හර කෙරුවේ. ඊට පස්සේ බැංකු ණය මත පොලි ගෙවුප එක දැම්මා. ගෙවූ ආදායම් බදු අපි හදාගත්තා. ගෙවූ ලාභාංශ. ගෙවූ ලාභාංශ ටික එන්න ඕන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට. ලියනවා අපි ගෙවූ ලාභාංශ. ඒ කියන්නේ මේ අතුරු ලාභාංශ. ලාභාංශ ගෙවද්දි දිත්ත සටහන මුදල් බැර රඳවාගත් ලාභ ගිණුම හර. රඳවාගත් ලාභ හර වෙනවා කියන්නේ ලාභාලාභ ශේෂයෙන් අඩු වෙනවා. එකතුව තීරුවත් 1700යි. ඊළඟට බැංකු හා මුදල්. මුදල් හා මුදල් සමාන දෑ කියන සටහන අංකයට යන්න ඕන. සටහනට. බැංකු සටහන අංක 9. බැංකු හා මුදල්. බැංකු හා මුදල් ශේෂය දෙනවා 6000යි. දැන්ම 6000. විකුණුම් හැදුවා. විකුණුම් මත එකතු කළ වැට් එක තියෙනවා. අපි අර වැට් ගිණුමක් ගැහුව එතෙන්ට යන්න පෙර වැඩි. විකුණුම් මත එකතු කළ වැට්. විකුණුම් ගිණුමට බැර නම් විකුණුම් මත අය කරන වැට් එක වැට් පාලන ගිණුමට බැර. එහෙනම් ළමයි ඔන්න බැරට දැම්මා. විකුණුම් මත අය කළ වැට් එක 2800යි. හරි. වැට් පාලන ගිණුම දැන් ඉවර කරන්න පුළුවන්ද කියලා බලන්න. ගෙවපු වැට් එකක් මුදලින් ගෙවපු වැට් එකක් වෙන දීලා තියනවද? නෑනේ. එහෙනම් ළමයි වැට් ගිණුම අපිට තුලනය කරන්න පුළුවන්. 2800යි 2800යි. ඔයාට එනවා පහතර ගිණන ශේෂය හර පැත්තෙන් 500යි. ඉදිරියට එනවා හර පැත්තෙන් බැර පැත්තෙන් 500යි. බැර පැත්තෙන් නම් වැට් ගිණුමේ ශේෂය එන්නේ මේක ළමයි වගකීම. ගෙවිය යුතු වැට් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වල අපි 500 පෙන්නනවා. ගෙවිය යුතු වැට්. බැංකු ණය දැම්මනේ. ආදායම් බදු වෙන් කිරීම හැදුවා. ප්‍රකාශ කළ ප්‍රාග්ධනය හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට යන්න ඕන.
ආරම්භක ශේෂය දෙනවා 15000යි. දැම්ම 15. ඊළඟට රඳවාගත් ඉපයුම් 5400ක් දෙනවා. ඒකත් දාගත්ත 5400. පොදු සංචිත කියන්නේ නැහැ. ප්‍රත්‍යාගන සංචිත යක් නැහැනේ. නමුත් ප්‍රත්‍යාගනනයක් වෙනවා. ඒකින්ද ප්‍රත්‍යාගන සංචිතයේ තීරුව ඕන. පොදු සංචිත තීරුව නම් අවශ්‍ය නැහැ ළමයි මේ ගානට. දැන් අපි සටහන් වලට එමු. පළවෙනි සටහන වෙනත් ආදායම් තිබුණ නෑ ගාන. බදු පෙර ලාභය. මෙතෙන්ට අපි ගෙනල්ලා දානවනේ විශේෂ වියදම් ටික. අපි වියදම් ටික අරගෙන එමු. මේක අනිවාර්යයෙන්ම ලියන්න. මම හැමතිස්සෙම කියන්නේ මේකට ළමයි ලකුණු හම්බ වෙනවා. නිකන් ලියලා ලකුණු ටිකක් ගන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද? නෑ මේ වගේ chance අතාරින්න එපා. අනිවාර්යයෙන්ම ලියන්න මෙතන. හරි මොනවාද තියෙන්නේ? අපි විශේෂ වියදම් ටික ලියමු. තොග කපා හැරීම 300යි. පරිපාලන වියදම් අවශ්‍ය නැහැ. ඒවා සාමාන්‍ය වියදම්. විගණන ගාස්තු 200යි. ඊළඟට අධ්‍යක්ෂ පාරිශ්‍රමිකය. ඒක ළමයි ඔතන තියෙන ගාන නෙමේ. හරි ගාන. ඒ කියන්නේ ගැළපිල්ලර කියලා තිබුණේ වර්ෂයට අදාළ අධ්‍යක්ෂ පාරිශ්‍රමිකය මෙච්චරයි කියලා. 1800යි. ඊළඟට ණය පොලි දාන්න ඕන. ණය පොලිය 300යිනේ. ඊළඟට ප්‍රත්‍යාගරණ ඌනතාවය ඒකත් දාන්න ඕන. ඔව් ඒක වියදමක් විදිහට දාන්නේ නැහනේ. හරි ඒක අයින් කරන්න. ඒක දාන්න එපා. වියදමෙන් අඩු වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ බෙදා හැරීම වියදම් වෑන් රථ ෂය ඒක දාන්න. වර්ෂයට අදාළ ෂය දාන්න ඕන. වෑන් රථ ෂය. වෑන් රථ ෂය අපිට කීයක් ආවද? 300ක්ද කොහෙද නේද ආවේ? ඊළඟට කල්බදු පොලි ඒකත් දාන්න. කල්බදු පොලිය තිබුණේ 682යි. ඊළඟට අර භාවිත අයිති ඇති වත්කමෙන් ලොරි ෂය 500යි. ඔන්න ඔය තියෙන වියදම් ටික ළමයි දාන්න. කල්බදු පොලි 500යි නේ මෙතන මට කරා. කල්බදු පොලි 500යි. ලොරි රථ ෂයත් 500යි. හරි. ඔය විදිහටයි ඕක ලියවෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා ගත්තු අගයන් වැරදි කියලා. ෂෙයා කරද්දී උනත් වැරදියට අවිලා තියෙන නමුත් ලියන්න. මොකද වැරදි අගය තිබුණා ඔයාට මෙතෙන්ට ලකුණු හම්බ වෙනවා ලියපු හින්දා. ඔයාගේ අගය මත. ඒ කියන්නේ accounting වලදී සමහරක් අවස්ථාවල ළමයි ලකුණු හම්බෙන්න අංක උත්තරේ හරිම වෙන්න ඕනේ නැහැ. වැරදුනත් ලකුණු හම්බෙන තැන් තියෙනවා. ඊට පස්සේ ආදායම් බදු මං හිතන්නේ අපි කෙනක් දැම්මා ආදායම් ප්‍රකාශයට උ දැම්මා. පිරිවැය ලේඛනයට ආවොත් 21000යි එකතු කරමු මේ තීරු ටික ඉක්මනට 4000යි 7000යි සමුච්චේෂය නැහැ. ඒතකොට මෙතන ධාරණගේ 12000යි පිරියත යන්ත්‍ර 11300යි බෙදා හැරීමේ රට 4000න් 1900ක් ගියාම 2100යි දී බඩු 7000න් 2800 ගියාම 4200යි එකතුව තීරුවත් එකතු තීරුවනේ ඇත්තටම ඕන එකතුව තීරුවනේ එකතු තීරුව එකතු කරගෙන යන්න 10000යි 21000යි 4000යි 7000 එකතු කරමු 42000යි එකතුව තීරුව
42,000යි ප්‍රත්‍යාගන්නේ 2000 එකතු වෙනවා. එතකොට 44,000යි සමුච්චිත ෂය 7,600 1,600 2,100 එකතු වුනහම 11,300යි වාර්ෂික ෂය 2,100යි 300යි 2,400යි 2,400ට 700 එකතු වුනහම 3,100යි. එතකොට සමුච්චිත ෂය මුළු වගේ එනවා 14,400යි. එතකොට 44,000න් 14,400 අඩු කළාම 29,600යි. ඔය 29,600 අපි ගෙනියනවා මූල්‍ය තත්ත්වයේ දේපල පිරිත උපකරණ සටහනට. 29,600යි. ඊට පස්සේ තොගය සටහන තොගය එකතු කරනවා 4,000යි. වෙළඳ ලැබි උද්දෑ ගානේ තිබුණ නැහැ. අනිකුත් ජංගවත්කම් එකතුව 400යි. මුදල් හා මුදල් සමාන දෑ 6,000යි. ඒ ටික ගෙනියමු. තොගය 4,000යි. වෙළඳ හා වෙනත් ලැබි උද්දෑ තිබුණ නැහැ. අනිකුත් ජංගවත්කම් තිබුණා 400යි. මුදල් හා මුදල් සමාන දෑ 6,000යි. එතකොට මේකේ මුළු එකතුව 6,000 10,000යි 400යි. එහෙනම් මුළු එකතුව මුළු අත්කම් වල එකතුව ගන්න පුළුවන් 44,500යි. ඊළඟට සටහන අංක 10 අනිකුත් ජංගම වගකීම් 210යි. එතකොට ඒකෙත් වෙළඳ ගෙවිය යුතු දෑ ළමයි අපි ලිව්වට තිබුණ නැහැ. හරි. ඊට පස්සේ විකුණුම් පිරිවැය හොයාගමු. ආරම්භක තොගයක් ළමයි තිබුණද? මුල ආරම්භක තොගයක්. හරි. මේ තියෙනවා ළමයි. මම ඒක දැක්කේ අමුද්‍රව්‍ය තොගය වගේ ටියුට් එකේ තියෙන අමුද්‍රව්‍ය තොගය කියලා. නමුත් 2016 4 1 දිනට ඔය අමුද්‍රව්‍ය තොගය කියලා නෙමෙයි ඒක භාණ්ඩ තොගය වෙන්න ඕන 3000ක් තියෙන්නේ. ඒක හදාගන්න ටියුට් එකේ. පේපර් එකේ ප්‍රශ්න නැහැ. පේපර් එක බැලුවේ නැහැ. පේපර් එකේ නමුත් ඒක තියෙන්නේ භාණ්ඩ තොගය කියලා. ඒතකොට හරි. ඒ තියෙන්නේ නිමි තොගයනේ. ඒතකොට නිමි ආරම්භක තොගය අපි 3000 දානවා. දැන් ඔයාට විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්. 3යි 12යි 15යි 15යි 6යි 21යි 21,000න් 2,300ක් අඩු වෙන්න ඕන. ඒකට 700යි 10න් 3ක් 7යි 10න් 2ක් 8යි අපිට විකුණුම් පිරිවැය එනවා 18යි 700ක්. ඊළඟට වියදම් ටිකත් අපි එකතු කරගමු. එකතු කරලා සේරම එකපාර ආදායම් ප්‍රකාශයට ගෙනියමු. මූල්‍ය වියදම් 800යි වෙනත් වියදම් වල එන්නේ ළමයි
900ක් ඍණ. ඒ කියන්නේ මූල්‍ය වියදම් වලින් තව 900ක් අඩු වෙන්න ඕන කියන එක. මෙතන එනවා 8400න් 400 ගේම 8000යි 8000න් 8200ක් 8200යි. ඊළඟට බෙදා හැරීම් වියදම් 8000ට එකතු වෙන්න ඕන 500යි අඩු වෙන්න ඕන 1320යි අඩු වෙන්න ඕන 100යි. එතකොට එනවා 7080ක්. ඔන්න ඔය දේවල් ටික ගෙනියමු දැන්. ආදායම් ප්‍රකාශය තුලට. විකුණුම් පිරිවැය 18700ක් තිබුණා. එක ගෙනත් දැම්මා. එතකොට ළමයි අඩු කරන්න 38000න් 18700 ගියම දල්ලාභය 19300යි. වෙනත් ආදායම් තිබ්බේ නැහැ. බෙදා හැරීම් වියදම් 7080යි. පරිපාලන වියදම් 8200යි. වෙනත් වියදම් ඍණනේ. එතකොට ඒක 900යි. 900යි. ඊළඟට මූල්‍ය වියදම් 800යි. මේ ටික එකතු කරලා එහා පැත්තට අපි ගේනවා මුළු වියදම. මුළු වියදම එතකොට එනවා 7080ට එකතු කරන්න ඕන 8200ක්. එකතු කරන්න ඕන 800ක් අඩු කරන්න ඕන 900ක් 15180යි. බදු පෙරලාභ එහෙනම් එනවා 19300න් මෙන්න මේ ගාන අඩු කෙරුවම 4120යි. ඒකෙන් ආදායම් බදු එකතු වුනහම කාලච්ඡේදයේ ලාභය එනවා 1600 අඩු වුනහම 2520යි. ඒ 2520ට 800 එකතු වුනහම 3320යි. දැන් මේක ගෙනල්ලා දානවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට. මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම 3320 දාන එකතුව තීරුවට මේක හැදෙන්නේ කොහොමද? වර්ෂයේ ලාභය 2520 රඳවාගත් ඉපයුම් වලට දානවා. ඊළඟ ප්‍රත්‍යාගන අතිරික්තය දානවා ප්‍රත්‍යාගන සංචිත වලට 800යි. දැන් මේක එකතු කරන්න. විසිදාහයි ප්‍රත්‍යාගන සංචිත 800යි රඳවාගත් ඉපයුම් එනවා 6220යි එකතු වෙනවා 27.20යි. මේ ටික අපි මූල්‍ය තත්වයට ගෙනල්ලා දානවා. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 20000යි සංචිත ප්‍රත්‍යාගන්න සංචිත වලින් පටන් ගන්නවා. ප්‍රත්‍යාගන්න සංචිත 800යි රඳවාගත් ඉපයුම් ඊළඟ සංචිතය රඳවාගත් ඉපයුම් වල ශේෂය එනවා 6220යි. දැන් ගන්න මුළු එකතුව 20000යි 800යි 6220යි එකතු කළාම 270යි 0.20යි. sorry 270යි 20යි. ඊළඟට මෙතන එනවා 3278යි 15යි 278යි මුළු එකතුව. ඊළඟට වගකීම් වල එකතුව 210 එකතු කිරීම 500 එකතු කිරීම 902 එකතු කිරීම 500 2112යි. බලන්න සමාන වෙනවද කියලා. 15278 එකතු කිරීම 270යි 20යි 444යි 10යි. අසමාන වීමක් එනවා 444යි 10යි. බලන්න කොහෙද වෙනස්කම කියලා. 90ක වෙනස්කමක් එන්නේ නේ. බලන්න කොහෙද අපිට වැරදුනේ.
වෙනත් ජංග වර්ගකීම් 300යි. මම දාලා තියෙන්නේ කීයක්ද? 210යි. ඔව් 90ක වෙනස්කමක්. බලමු වෙනත් ජංග වර්ගකීම්. අනෙකුත් ජංගම වර්ගකීම්. විගණන ගාස්තු 200යි. ණය පොලි 10 දාලා තියෙන්නේ. උපචිත ණය පොලිය 100ක් වෙන්න ඕන එක 10 දාලා තියෙන්නේ. මේක තාම වැරදිලා තියෙන්නේ. එතකොට මෙතෙන්ට 100 එනවා ළමයි. එතකොට 300යි. හරි. මේ 300 තමා අතෙන්ට එන්න ඕන. එතකොට හරි. සමාන වෙනවා. තුන්සීයයි මෙතන. හරි. එතකොට ඒ වැරද්ද තමා වෙලා තියෙන්නේ. ඒක හැදුවම නිවැරදි කෙරුවම අපිට උත්තරය නැත්තම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බැලන්ස් වෙනවා. වෙන ආදායම් ප්‍රකාශය හිමිකම් වෙනස් වීම ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සටහන් ටික දේපල පිරියුත් උපකරණ සටහන ඊළඟට ඉතුරු සටහන් ටික මෙතන මේ කල්බදු ණය හිමියාගේ ගිණුම මම අයින් කරනවා මේක මොකද පෙර වැඩවලට එන්න ඕන එක මෙතන දාලා තියෙන්නේ පෙර වැඩ ටික හරි ඔය විදිහට තමයි මේ ගාන හැදෙන්නේ 17